වහන්සේ මිට පෙරත් මේක සඳහන් කළා මතකයි මේ වහන්සේ අද දවසේ දේශනා කළා මේ අපි මේ ලංකාව වගේ උතුම් ධර්මදීපයක ඉපදලා ඉන්නේ පෙර වාසනාවක් යම් කිසි පුණ්‍ය මහිමයක් නිසා වෙන් කියලා. ඒක සමිඳුන් වහන්සේ මේක ධර්මානුකූලව පැහැදිලි කර ගැනීමක් කරගන්න අවශ්‍යතාවය නිසාවයි මේ වහන්සේගෙන් කාර්මික බලාපොරොත්තු වෙන්නේ මේ. අද දවසේ වෙනකොට මේ රටේ බහුතර පිරිසක් යම් කිසි චිත්ත පීඩාවක යම් කිසි සාමාන්‍ය ජීවිතයේ තුළ අපහසුතාවයකට පත් වෙලා සිටිනවා. මේ මග වටින පිරිසකට උනත් විෂයාකාරව මේ කටයුතු වලට සහ සම්බන්ධ වෙන්න නොහැකියාවක් ඇති වෙලා තියෙනවා. පාලකයන් සහ පාලිතයන් අතර අවිශ්වාසයක් ගොඩනැගිලා තියෙනවා. යම් කිසි පිරිසක් පාලකයන් පිළිබඳව දේශ සහගතව වෛර සහගතව කටයුතු කරනවා. එතකොට මේ தත්ත්වය පෙර කර්මයක පෙර පූර්ව කර්මයක බලපෑමක්. එතකොට මේ වගේ தත්ත්වයන් තුළ මේ මිච්ඡර පුණ්‍ය භූමියක මේ සියලු ජනතාවට මේ සාමාන්‍ය ජන ජීවිතය තුළ ජීවත් වීම උදෙසා කියන කටයුතු ඉද පැටීමෙන් පවතින නිසා ඉදිරියටත් මේක තවත් මීටත් වඩා බරපතල තත්ත්වයක් වෙනවා කියලා පාලකයන් පවසනවා. එතකොට මේ තත්ත්වෙන් මිදලා මේ මිනිස්සුන්ට හිත පිරිසිදු කරගෙන ජීවත් වෙන්න මේ ගමන් නිවන් මාර්ගය උදෙසා යන පිරිසටත් අපහසුතාවයටපත් වෙලා තියෙන ජන ජීවිතයක් තියෙනවා. ඉතින් මේකෙන් මිදෙන්න මේ දේශ සහගත සිතුවිලි වලින් හත්ලා මේ මිනිසුන්ට මේ යහපත් මාර්ගයට පිවිසෙන්න අවශ්‍ය කරන පටිපිටාවක් පිළිසබ වහන්සේකින් කාර්මිකව උපදේශක් බලාපොරොත්තු වෙන සම්මිංගන වහන්සේ. හොඳයි. හොඳ ප්‍රශ්නයක්. දැන් අර ගෝල් ෆේස් එකේ තියෙනනේ අරගලයක් නේද? හොඳයි. දැන් ওই අරගලේ මට ධර්මාසනයක් පනවලා දෙන්න පුළුවන්ද කාට හරි? ස්ටේජ් එකක් ගහලා ධර්මාසනයක් පිටවලා දෙන්න පුළුවන්. හරි. අපි හිතමුකෝ කෙනෙක් ඉදිරිපත් වෙනවා. හොඳයි. මං හදලා දෙන්නම් ස්ටේජ් එක. මං ධර්මාසනය හදලා දෙන්නම් කියලා. හොඳයි. අපි ඒ අභියෝග ජයගත්ත කියමුකෝ. දැන් ඔය මිනිස්සුන්ට මම බණ කියනවා තෙන්ට කියලා. කන්දේ. ඔය කවුරු හරි අවස්ථාවාදී දේශපාලකයෙක් ඇවිල්ලා අරගලයට ජය වේවා කිව්වහම ඒකට කන්දේ. එහෙම නැත්නම් කවුරු හරි භික්ෂූන් වහන්සේලාම කොටසක් ගිහිල්ලා අරගලයට ජය වේවා කියලා පිරිත් කිව්වොත් ඒකට කන්දේ. අරගලය මෙන්න මෙහෙම පවත්වාගෙන යන්න කියලා කවුරු හරි උපදෙස් දුන්නොත් ඒ ඔක්කොටමත් කන්දේ. හැම දෙයකටමත් කන්දේ. තවදුරටත් කොහොමද අරගලේ ජයගන්නේ? මෙන්න මේ ක්‍රමවේදී සැලසුම් මෙහෙම ක්‍රියාත්මක කරන්න කියලා කවුරු හරි කිව්වොත් ඒකත් කන්දේ. ඒකටත් කන්දේ. ඔය ඔක්කොටම කන්දේ. හැබැයි ඔය ස්ථානට කියලා අපි කිව්වොත් ඕක නෙවෙයි හැබැයි අරගලේ. ඔයිට වඩා භයානක අරගලයක් අප තුලම පවතිනවා. ඔයිට වඩා ලොකු අරගලයක් අප ඉස්සරහා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ හිස ගිනිගත් වෙලාවෙත්. හිස ගිනිගත් වෙලාවෙත්. ඒ ගින්න ගැන නෙවෙයි අපි හිතන්න ඕනේ. මේ භව ගින්න ගැනමයි. භව ගින්න ගැන හිතලා භව ගින්නමයි නිවා ගන්න ඕනේ. මොකද අනන්ත සංසාරේ ඉඳලා අනන්ත කාලයක් බඩගින්න හිටියා. මේ ඊයේ පෙරේදා මේ ගෑස් නැති වෙච්ච නිසා බඩගින්න හිටියා නෙවෙයි. අර පෙරේත ලෝකවල පෙරේතයෝ කල්ප ගණන් බඩගින්නින් ගෑස් නැතුවද? අර නිර්වල සත්‍යයන්ට කණ්ඩ බොණ්ඩ මොකුත් මම නිරය කිව්වේ. කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ කියන අර්ථයෙන්. නිර සත්‍ය අනන්ත කාලෙක ඉඳලා දුක් විඳිනවා කුසකින්නේ. පිපාසෙ නිකම්ම නෙවෙයි. ගිනිදල් මැදි දෙවි දෙවි. අනන්ත කාලෙක ඉඳලා දුක් විඳින නිරේ. ඊළඟට අසුරය කොච්චර දුක් විඳිනවද निराහාරව. හෙල්ලෙන්න බැරුව ශරීර. හෙල්ලෙන්න බැරි ශරීර වලින් ඉපදිලා. ලෝකාන්තරික නිරේ මහා කල්ප ගානක් තිස්සේ අර මහා දරන්න බැරි උෂ්ණත්වය දරන්න බැරි සීතලත් අන්ධකාරයත් ඇතුලේ දුක් විඳින ලෝකාන්තරික නිර සත්‍යෝ. පෙරේතෝ ඉන්න අප්‍රමාණ කාලෙක ඉඳලා निराහාරව. පෙරේතයෝ අසුචි වලේ අසුචි කන පෙරේතෙක් ඉන්න භූතකාදක. ඉන්දිකට තුඩක් තරම් පුංචි කටකින් විශාල කලගෙඩියක් තරම් බඩකට ආහාර ගන්න බැරුව දුක් විඳින සුචි මුග පෙරේතයා ඉන්නවා.
මිනිස්සු ඉවතට දාන කෙලසොටු සෙම ලේ සැරවලේ ලේව කාල ජීවත් වෙන වත්තාස පෙරේතයා ඉන්නවා. කුණු වෙන මලකුණු වල ගන්ධය ආග්‍රහණය කරගෙන ජීවත් වෙන කුණාපාස පෙරේතයා ඉන්නවා. කුණු අලවල් වල කුණු කකා ජීවත් වෙන කුණු ගවරවල වල කුණු උරාගෙන බීලා ජීවත් වෙන කුණු කකා ඉන්න පාංශු පිසාච පෙරේතයා ඉන්නවා. කටෙන් ගිනිදැල් විහිදෙන කන බොන කිසිම දෙයක් බඩට යන්නේ නැති කටේදී වාෂ්පෙල යන අග්නිජාලමුක පෙරේතයා ඉන්නවා. කොහොමම කියන්නේ කියොත් අප්‍රමාණ පෙරේත ගොඩක් ඉන්න දුක් විඳින. වසර කෝටි ගණන් තිස්සේ ආහාරයක් නැහැ සත්‍යයන්ට. දවස් දෙකක් එහෙම නෙමෙයි. එතකොට ඒ පෙරේත නිරය අසුර ලෝකයේ පෙරේත ලෝකේ අපිට හැට පේන්නේ නැහැ කියලා කියන්න පුළුවන්. තර්කවාදන ගන්න පුළුවන් මෝඩයන්ට. තර්කවාදන ගන්න පුළුවන් ඕවා පේන්නේ නැහැ නේ කියලා. හොඳයි පේන ලෝකෙන් ගත්තනේ අවබෝධය. අස්පන අපිටම පේන්න තියෙන තිරිසන් ලෝකේ. එතකොටත් අර අඥානකමට හිතෙන්න පුළුවන් තිරිසන් වෙන්නේ අපිට මරාගෙන කණ්ඩ කියලා. දෙවියන් මැව්වේ මරාගෙන කණ්ඩ කියලා අපිට තියෙන අඥානකමට. දැන් ඒතකොට ඒත් දකින්නේ නැහැ දුක. දැන් ඒතකොට තිරිසන් සත්තු කොච්චර කුසකින් ඉන්නවද? දැකලා නැද්ද ඔබ මහා පාරවල් ගාන ඉන්නව බල්ලෝ එහෙම. බඩේ ඇට ටික විතරයි තියෙන්නේ. ඇටකටු කූඩුව විතරයි තියෙන්නේ. දැකලා තියෙන කොච්චර සත්තු ඉන්නවද निराහාරව. ඔබ හොඳට බලන්න තිරිසන් සත්තු දිහා මොනතරම් පීඩාවකින්ද උන් ඉන්නේ. ඔය පන්සලට එන යන ඔය වඳුරෝ රිලව් ඔහම එනවා. ඒ අසරණ සත්තුන්ගේ ජීවිත දිහා බලන්න මොනතරම් දුකක්ද විඳින්නේ. ඉන්න හිටින්න දනක් නැහැ, කණ්ඩ බොන්න දෙයක් නැහැ, පිළිසරණක් නැහැ, බෙහෙතක් හේතක් නැහැ. තමන්ගේ දුක කියා ගන්න කෙනෙක් නැහැ. දුකට පිහිට වෙන කෙනෙක් නැහැ. නින්දක් නැහැ රැ එළි වෙනකම්. බයෙන් තැතිගෙන ඉන්නේ හැමතිස්සෙම. තව මොකෙක් හරි වෙලා මරාගෙන කයි. හැමතිස්සෙම බයෙන් සැකෙන් පෙලි පීඩා විඳ ඉන්නවා. එහෙනම් වසර කෝටි ගාණක් තිස්සේ ඔය සතර අපාය දුක් විඳින්න සිද්ධ වෙනවා. ඔය සතර අපායට වැටුනොත් නැවත කුඩේමක් ඇත්තෙම නැහැ. සතර අපායට වැටිච්ච කෙනෙක් නැවත මිනිසෙක් වෙනවා කියන එක කොච්චර දුර්ලභ කාරණා දේශනා කරන කවුරුද අනුපමාව. කණකස් බෑවා. අර වියගස් දෙක මොහොත එකට එකතු වෙලා ඒක විහ හැදිච්ච දවසට කණකස් බෑවෙක් ඇවිල්ලා කණකස් බෑව පොයේ දවසට එන්නේ නැහැ. කලුවර පොයේ දවසට අයිනේ අම්මාවක පොයේ දවසට පුර පොයේට එන්නෙත් නැහැ. නමුත් පුර පොයේට මේ සතා ආයිනේ වසර 100කට වතාවක් වතුර යට ඉඳලා උඩ එනවා. එන දවසට පුරහඳ පායලා තියෙන්න ඕන. අර වෙලේදි කැඩලා විසි කරලා දාපු වියගස් කැල් දෙක එකට එකතු වෙලා විය ඇහැ හැදිලා තියෙන්න ඕන. මේ එක හැක් විතරක් පේන කැස් බෑවට ඒ පේන හැම මෙන්න මේ විය හැට තියාගන්න පුළුවන් වෙන්න ඕන. ඒ වෙලාවේ ආකාශي පුරහඳ පායලා තියෙන්නත් ඕන. එනද වශයෙන් උපමා මීට ඉස්සලා විස්තර කරලා තියෙන නිසාද කියන්නේ යන්නේ. එහෙනම් ඔන්න ඔය කණකැස් බෑවා මහන ඔය වියසුදුරින් ඒ ආකාරයෙන් හඳ දැක්කත් සතර පායට වැටිච්ච සත්‍යයක් නැවත මිනිසෙක් වෙනවා කියලා මම දේශනා කරන්නේ නැහැ කියලා භාගතුන් වහන්සේ ජිග්ගිල සූත්‍රය දේශනා කරා. නැවත මිනිසෙක් වෙන එක ඒ තරම් දුර්ලභයි කියලා. එතකොට මේ ලැබිලා තියෙන මේ මනුස්ස භවය නේද? එතකොට ඒ මනුස්ස භවය තව ඕනෑම මොහොතක ක්ෂණයකින් අහිමි වෙලා යන්න පුළුවන්. පහුගිය කාලේ දකින්න ලැබෙන්නේ නැති ඔබටම කට්ටියටම ජීවත් වීමේ අයිතිය උදෙසා සටන් වදින්න ගිය කී දෙනෙක් ඔය ආරකලිය ඇතුලේ මැරිලා වැටුණාද? ඉල්ලුවේ ජීවිතය ලැබුණේ මරණේ. දැන් උන්ට හම්බුණාද අයිතිවාසිකම්? දැන් බොරුවට මැරුණාට පස්සේ වටේ පිටේ ඉන්න මිනිස්සු මොකද කියන්නේ? අරගලයෙන් ජයගත්ත, අරගලයෙන් වියගේ වීරෝදාර, අරගලයෙන් මියගේ වීරෝදාර පුතුණුවන්ට අපගේ ආචාර්ය. එහෙම නැත්නම් මහා වීරයෙක් අපි වගේ මොඩ අකතිරු කතා කිව්වට අර මියගේ සත්‍යයට දැන් මොකද ලැබෙන්නේ යහපත? දැන් මේ ජීවත් වෙලා ඉන්න මිනිස්සු බොරු පූජානම් කියනවා. අර මැරිච්ච ඒ පුද්ගලයා සිහි කරලා මෙහි මොනතරම් ලොකු කතා පැවැත්වුවත් ওই තක්කඩි දේශපාලකයෝත් ඇවිල්ලා කියන්න පුළුවන් අරගලයට ජය වේවා. අරගලේ අත්හරින්න එපා. අපි එක අපිට එක මැල්ල වැටුණත් මේ අරගලේ අත්හරින්න නැහැ කියලා තක්කඩි ජඩ දේශපාලකයෙක් ඇවිල්ලා කියන්න පුළුවන්. හැබැයි එහෙම කියලා අර මිනිසුන්ගේ තව තවත් මුලාවටපත් කරන්න පුළුවන්. ඊට පස්සේ අර මැරිලා වැටිච්ච මිනිහා බොරුවට වර්ණනා කරන්න පුළුවන්. අපි වෙනුවෙන් ජීවිතේ පූජා කළේ අපේ අරගලේ ජය ගන්නයි ඔහුගේ ජීවිතේ පූජා කළේ මහා වීරයෙක් අපි අතර ජන සමාජ වීරයෙක් මොනවා කිව්වත් දැන් ඉන්නේ සතර අපාය නම් නිරේ නම් ඉන්නේ. මොකද ද්වේෂයෙන් දැවි ඉදිනේ මැරුණේ.
ද්වේෂයෙන් දැවි දැවි ඉන්න මිනිහා සුගතියට යන්නේ නැහැ. දිව්‍ය ලෝකයට යන්නේ නැහැ. කෙලින්ම යන්නේ නිරේට කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කරනවා මහාන ද්වේෂ අධික පුද්ගලයා මියගිය සැනින් යන්නේ නිරේටමයි. ද්වේෂ අධික පුද්ගලයා මියගිය සැනින් යන්නේ නිරේට. වෙන කොහෙවත් යන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කරලා තියෙනවා. මොකද දෝෂෝ මහා සාවජ්ජෝ. දෝෂය කියන්නේ ද්වේෂය කියන්නේ මහා වැරද්දක්. එතකොට ඒ වැරද්දෙන් පෙලිපෙලි හිටපු කොච්චර ව්‍යාපාදයක්ද? Tamanට අවඩක් කරා කියලා ඕකොන්ගේ හත්මුතු පරම්පරාවම ගිනි තියලා අලු කරන්න ඕන. ගෙවල් දොරවල් යාන වාහන වතු පිටි ඉඩකඩම් ඔක්කොම නැති බංගස්ථාන කරන්න ඕන. අලු දූවිලි කරන්න ඕන කියන මානසිකත්වයක ඉන්න පුද්ගලෙක් මැරුණාම සුගතියට යනවා. එවන්නික්ඛිතෝ නිරේ. මැරිච්ච සුනංගෙන් ගිහලා උපදින්න නිරේ. එතකොට ඒ වගේ භයානක අනුසුරක් ඉදිරියේ තියාගෙන තමයි මේ අයිතිවාසිකම් ගැන කතා කරන්නේ. එතකොට දැන් මේ මැරිච්ච මිනිස්සුන්ට දැන් ලැබුණද අයිතිවාසිකම්? දැන් එතකොට දැන් ජීවත් වෙලා ඉන්න මිනිස්සුන්ටත් ලැබේ අයිතිවාසිකම්. අපි හිතමුකෝ ඔය අරගලේ ජය අරගෙන කොහොම හරි බාඩ වේද බේරගත්තා කියලා. ඒ මැරෙන එක නතර වෙනවා. අපි කියන්නේ තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී හිටින්න එපා කියන එක නෙමෙයි. පෙනී හිටින්න මිනිස්සු හැටියට. බුද්ධිමත් මිනිස්සු හැටියට. ඥානවන්ත මිනිස්සු හැටියට. ඔය අරගලේට නෙමෙයි ඔබ ප්‍රධාන තැනක් දෙන්න ඕන. මේ සංසාර අරගලේට. මොකද ඔබ ඔය අරගලේ ජයගත්තත් නැතත් ඔය අරගලේ ජයගත්තත් නැතත් ජරාටපත් වෙන එක නතර වෙන්නේ නැහැ. ව්‍යාධියටපත් වෙන එක නතර වෙන්නේ නැහැ. මරණය කරා ගමන් කරන එක නතර වෙන්නේ නැහැ. ඔය අරගලේ ජයගත්තත් නැතත් ඔබේ ජීවිතයේ ශෝක පරිදේව දුක්ඛ දමන සුපායාස කියන දුක් ගින්දර නිමිල යන්නේ නැහැ සම්පූර්ණයෙන්. ඔය අරගලේ ජයගත්තත් නැතත් ඔබේ චිත්තසංතානෙ හටගන්න රාග ගින්දර, ද්වේෂ ගින්දර, මෝහ ගින්දර කියන ගින්දර නිවිල යන්නේ නැහැ. දැන් ඔතන වැඩි හරියක් මිනිහ තරුණ ළමයි. හොඳට බලන්න මේ ධර්මයේ නුවණින් කල්පනා කරන්න. තරුණ ළමයි ඔතන වැඩි හරියක් ඉන්නේ. තරුණ කමට තරුණ මදයට අවසල ගන්න පුළුවන් තක්කඩි දේශපාලඥයන්ට. ඒක අර විශ්වවිද්‍යාලයට ගිය ගමන් ටක් ගාලා ඇදලා ගන්න දේශපාලනයට. මොකද තරුණ මදය තියෙන ඒ වයසේදී. ඒ කියන්නේ දඟලල උඩ පැනලා ක්‍රියා කරන්න පුළුවන් හැකියාව. ඒ මදේ නිසාම තමයි විනාශ වෙන්නේ. එතකොට ඔතන ඉන්න තරුණ ළමයි. අපි හිතමුකෝ හොඳයි. ඔය කියපු විදිහට ඔය අරගලේ ජයගත්තා කියමුකෝ. ජයගත්තා. Tamanට කැමති පාලකයෙකුත් පත් කරගත්තා. ඊට පස්සේ බඩු මිලත් පහත දැම්මා. ඔය ඔක්කොම කරාගත්තා කියමුකෝ. අරගලෙන් බලාපොරොත්තු වෙන සියල්ල ඉෂ්ට වුණා කියමුකෝ. හැබැයි දැන් ඔය අරගලේ වරුණ දවස් දෙකක් ගියා. ඔය තරුණ ළමයි කොහොම දැන් ජීවිතේ ඉස්සරහට යනවා. දැන් ඔය තරුණ ළමයි අපිට අවුරුදු 25 මේ වෙනකොට. දැන් අවුරුදු 75 තමයි මැරෙන්න නියමිත. අපිට අවුරුදු 50ක් ජීවත් වෙනවා. දැන් ඔය අරගලේ ජයගෙන ලැබපු ජය අවුරුදු 50ක් Tamanට හැපේ පිණිස පවතී. ඒ කියන්නේ ඒ අවුරුදු 50 ඇතුළත කිසිම ආකාරයකින් ජීවිතේට දුකක් එන්නේ නැද්ද? ශෝක පරිදේව දුක්ඛ දොමන සුපායාස කියන දුක් එකක්වත් හටගන්න එක නැද්ද ජීවිතවල ආයි. ඔතනින්ම දුක අවසන්ද? හරියට මේ සටන් වදින්නේ මරාගන්නේ සියලු දුකින් නිදහස් වෙනවා වගේ. එහෙනම් අපිත් එන ඔය අරගලයට. ඒ සියලු දුක ඔතනින් අවසන් වෙනවා නම් සියලු දුක් ගින්දර අවසන් වෙනවා නම් එහෙනම් ඒ වෙනුවෙන් ජීවිතේ පූජා කළත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි කොච්චර දුකක්ද අවසන් වෙන්නේ? ඊටාම් සුළු දුක. ඒ වෙනුවෙන් නේද මරා ගන්න යන්නේ. ඒ වෙනුවෙන් නේද අප්‍රමාණ පවපුරව ගන්න. ඒ වෙනුවෙන් නේද ද්වේෂය අධික පුද්ගලයා බවට පත් වෙලා වියර් වැටලා දඟලන්නේ. ඒ වෙනුවෙන් නේද? එහෙනම් කල්පනා කරලා බලන්න. හැබැයි ප්‍රශ්නේ උන් දැකලාද කියලා? හැබැයි ප්‍රශ්නේ තමන්ගේ අත ළඟ. දැන් හැබැයි අරගලේ ජය ගන්න ඕන අපි. නමුත් අපි ජය ගන්නේ හැමතිස්සෙම අනවශ්‍ය අරගලයක්. සංසාරේ මීට කලින් ඕන තරම් වාර ගානක්. ඔය විදිහටම කණ්ඩ නැහැ, බොණ්ඩ නැහැ, අඳින්නේ නැහැ, බෙහෙත් ටික නැහැ කියලා ඕන තරම් උද්ඝෝෂණ අරගල උපවාස කරන්නේ නැති මේ සංසාරේ අනන්ත කාලෙක ඉඳලා. පළවෙනි වතාවට නෙමෙයි අරගල කරන්නේ. පළවෙනි වතාවට නෙමෙයි උපවාස කරන්නේ. උද්ඝෝෂණය කරන්නේ. සසරේ අනන්ත කාලෙක ඉඳලා. වාර ගාන මෙච්චරක් කියන්න බෑ. දැන් අනන්ත කාලෙක ඉඳලා මේ ජීවිතය දක්වාම අරගල කරන් ඇවිල්ලා. මොකද්ද ලැබිච්ච සතුට, සැනසීම, ජය? තාමත් අරගල කරන්න සිද්ධ වෙලා තියෙනවා. තාමත් ජීවත් වීමේ අයිතිය ඉල්ලා හිටින්න සිද්ධ වෙලා තියෙනවා. මොකද ඒකට හේතුව අරගල කරා මිසක් පිනක් දහමක් වැඩි වෙන්නේ නැහැ ජීවිතේ. මිනිහෙක්ගේ ජීවිතේට සැප සම්පත් ලැබෙනවා නම් සම්මුතික වශයෙන් හරි ලෞකික වශයෙන් හරි
ඒ සැප සම්පත් ලැබෙන්නේ ආයුෂ වර්ණ සැපබල ප්‍රඥා පහ වැඩෙන්නේ පුණ්‍ය ශක්තිය නිසා. ඒ පින බල්ලට දාලා මොනවා හරි තියෙන මෝඩ තකතිරු දේශපාලන අදහසක් ඔලුවට තියාගෙන සැප හොයන අඥාන ජනයාට කවදාද සැප ලැබෙන්නේ? ඔහොම යනකොට නිරේන මුණ ගැහි කට්ටියටම. අඥාන අවස්ථාවදී තක්කඩීන්ගේ කතාවට රැවටිලා වටිනා තරුණ ජීවිත විනාශ වෙනවා. වටිනා තරුණ ජීවිත විනාශ වෙනවා. මිනිහෙක්ගේ ජීවිතේට සැප සම්පත් උදා වෙන්නේ මිනිස්සේ ධර්මයේ හැසිරෙනකොට. දස අකුසලෙන් වැළකීලා ජීවත් වෙන්න ඕන. දාන මාන ආදී පින්කම් නිරන්තරයෙන් සිද්ධ කරන්න ඕන. එතකොට ඔය කිසිම දුකක් නැහැ. රටේ මොන ප්‍රශ්න තිබුණත් තමන්ගේ රැකවරණය ඒ ධර්මයෙන් සලසලා දෙනවා. බලන්න මේ ධර්මයේ හැසිරෙන අපේ බුද්ධ ශ්‍රාවකයෝ ඉන්නවා. ඒ අයත් මේ රටේ සමාජිකව නෙවෙයිද? ඒ අයටත් මේ කියන සමාජය කියන අර්බුද බලපාන්නේ නැද්ද? නමුත් සතුටින් ජීවත් වෙනවා. සතුටින් ජීවත් වෙන්නේ ඇයි ඒ? කර්මානුරූපව හරි එහෙම අවස්ථාවක් ඉදුණමයි කියමුකෝ. සංසාරේ කරගත්ත කර්මයක් නිසා තමයි රටක ඒ පුද්ගලයන්ගේ රටවැසියන්ගේ පාලකයා වශයෙන් අදූරදර්ශීම නැත්තම් අපි හිතමුකෝ අධර්මවාදී පුද්ගලයෙක්පත් වෙනවා කියලා. අපි එහෙම හිතමුකෝ. එහෙම වෙන්නේ කර්ම විපාකයක් නිසා තමයි. හැබැයි කර්ම විපාක නිසා එසේ වුණා කියලා. දැන් මේක අපේ කර්ම විපාකේ. ඒ නිසා අපි මේක මෙහෙම මරන්න ඕන මේක නාසන්න ඕන කියලා. ඒ අරගල කරමින් ගහමරා ගනිමින් එකිනෙකා සමග කුලල් කා ගනිමින් ඉන්නකොට මොකක්ද ආයි වෙන්නේ? ආයි කර්ම රැස් වෙන එක නේද වෙන්නේ? එහෙනම් මෙච්චර කාලයක් දැන් දුක් විඳින්න කර්ම නිසා දැන් කරන්නේත් මොකද? ආපහු කර්ම රැස් කරගන්න එක තව තවත් අනාගතේ දුක් විඳින්න. අනුංග ගයක් ගෙන තියනකොට තමන්ගේ ගේ ගිනි ගන්න අවශ්‍ය කරන කර්ම ශක්තිය නිර්මාණය වෙලා ඉවරයි. ඒ බව දැක්කේ නෑ අපි. තව කෙනෙක්ට දුකක් දෙනකොට තව කෙනෙක්ට පීඩාවක් දෙනකොට තමන්ටත් ඒ දුක තමන්ටත් ඒ පීඩාව උරුම වෙන බව තේරුම් ගන්න ඥානයක් වැඩුන්නේ නෑ. අධ්‍යාපනය කියලා කොරේ ඔක තමයි අවසානේ. අධ්‍යාපනය කියලා මිනිසයන්ව අධ්‍යාපනය කියලා කරලා තියෙන මොකද බැලුවම ලංකාවේ මිනිසයන්ව ධර්මයෙන් ඈත් කරපු එක. නැද්ද බලන්න. ඕන జగතෙට පුළුවන් අපිත් එක්ක සාකච්ඡා කරන්න ඉන්නේ ගැන. අධ්‍යාපනය කියලා කරලා තියෙන එකම දේ මිනිස්සුන්ව ධර්මයෙන් ඈත් කරපු එක. කරලා තියෙන්නේ. පාසල් දරුවන් ධර්මයෙන් ඈත් කරපු එක. විභාගෙට උත්තර ලියන්න ඕන විෂයක් නෙවෙයි බුද්ධ ආගම කියන්නේ. බුදුරජාණන් වහන්සේ ධර්මය කියන්නේ විභාගෙදී උත්තර ලියලා ලකුණු ගන්න ඕන විෂයක්ද? එච්චර ප්‍රාථමික තැනකට ඇදලා දැම්මා ධර්මයේ. ධර්මය කියලා කියන්නේ විෂයකට සීමා කළා. ඒ නිසා ළමයින්ට දැන් සිද්ධ වෙලා තියෙනවා විභාග පිණිස කටපාඩම් කරගන්න ධර්මය. එච්චරයි. ඊට පස්සේ O level ලිව්වා ඉවරයි. ඊට පස්සේ බුද්ධ ආගම කැලි. O level එනකම් විතරයි බුද්ධ ආගම තියෙන්නේ. ඊට පස්සේ බෞද්ධ ශිෂ්ටාචාරය කියලා විෂයක් තියෙනවා. ඔය ශිෂ්ටාචාර විෂය හදපු මිනිස්සුන්ගේ මොලේ කොහෙද දන්නේ තිබුණේ? කොහෙද දන්නේ තියෙන්නේ මොලේ? මොලේ උඩ ඉඳගෙන දන්නේ ඒක හැදුවේ. බෞද්ධ ශිෂ්ටාචාරය. මොනවද උගන්වන්නේ? බෞද්ධ ශිෂ්ටාචාරය කියලා. අර රටේ බුදුදහම තියුනේ මෙහෙමයි, මේ රටේ බුදුදහම තියුනේ මෙහෙමයි, අරේ මෙහෙමයි, මෙහෙමයි, ජපානි මෙහෙමයි, ඉන්දියාවේ මෙහෙමයි, බුරුමේ මෙහෙමයි, තායිලන්තේ මෙහෙමයි. ඔය ටික නුගන්නන්නේ. ඉන්දියාවේ මෙහෙමයි, නාලන්දා විශ්වවිද්‍යාල විනාශ වුණේ, ජගත්දලා වික්‍රමසීලා විශ්වවිද්‍යාල මෙහෙමයි විනාශ වුණේ. කො ධර්මය? ධර්මය කො? අය උසස් පෙළට උගන්වන්න බැරිද ධර්මය? මෙන්න චතුරාර්ය සත්‍ය මෙන්න පටිච්චසමුප්පාදය මෙන්න ත්‍රිලක්ෂණේ. එහෙම බැරිද උගන්වන්න? එහෙනම් මොනවද ඉගැන්වුවේ? ශිෂ්ටාචාරය. පොතක් තියෙනවා. පොතේ අන්තර්ගතය ගැන නෙමෙයි කතා කරන්නේ. පොත හදලා තියෙන්නේ මේවෙන් කොළ මෙන්න මෙහෙවා. කොළ ගෙනාවේ ජර්මන් වලින් මුද්‍රණාලයේ තියෙන මෙහි. මුද්‍රණාලයේ මෙන්න මේ වගේ එකක්. මේ පිටකවරේ මෙච්චර වටින එකක්. මේ පොතේ කොළ මෙච්චර ඝනකමයි. මේ පොත ගැන කතා කර ඉන්නවා. පොතේ ඇතුලේ තියෙන මොකද්ද කියලා නිකන්වත් පෙරලා බලන්නේ. ඒ රටවල වල බෞද්ධ ශිෂ්ටාචාරය පැවතිච්ච ආකාරය ගැන කතා කරනවා. ශිෂ්ටාචාරය ගැන විතරයි කතා කරන්නේ. ඒ ධර්මය ගැන සාකච්ඡා කරන්නේ. මොනතරම් අඥාන තකතිරු මෝඩයද බලන්න. ඉතින් ඒ වගේ අඥාන රැලක් අධ්‍යාපන නිර්දේශයක් කියලා එකක් හදලා මේ ළමයින්ට ඕය ගන්නුවහම මේ ළමයි අවබෝධයෙන් යුක්ත උසස් මිනිස්සු වෙයි කියලාද හිතන් ඉන්නේ. පොතක් අතට අරගෙන පොතේ ඇතුළාන්තය කියවන්නේ නැතුව පොතේ තියෙන පිට කවරේ කොළවල තියෙන දිගපල්ලය ගැන කතා කරන එක කවදාව ඥානවන්තයෙක් වෙයිද? ඒකට අවසානයේ සිද්ධ වෙන්නේ පොතෙන්
තේම තියෙන කොළ ටික කඩලා කඩල කොටු ගහලා බස් පොලේ විකුණන් අවසාන. ඒක තමයි අර කියන්නේ සාමා අමර විකුණති කජු මේ බස් පොලේ කජු කුමාරෝද පිටු දන් දෙති එයිමතු අවසාන. ඔය පොත අවසානයේ උපකාර වෙන්නේ මොකටද? රස්සාවක් නැති තැන කඩල කොටක් ගහලා ජීවත් වෙන්නේ. එච්චරයි. මොකද අන්තර්ගතයක් නැහැනේ. අන්තර්ගතය ගැන නෙමෙයි බැලුවේ පොතේ කවර ගැන විතරයි. එතකොට මම කියන්න උත්සාහ ගත්තේ එතකොට නම් මේ විෂය ඉස්කෝලේ පාසල් විෂයක් කියලා මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පාසල් විෂයකට සීමා කරලා ළමයින්ට ලකුණු ගන්න විෂයක් බවට පත් කළා. ළමයින්ව ධර්මයෙන් ඈත් කරා. මොකද අනිත් විෂයක් වගේමනේ ගණිතය, ඉංග්‍රීසි, සෞඛ්‍ය, බුද්ධාගම, විද්‍යාව, සමාජ අධ්‍යයනය, තාක්ෂණය ඔන්න. ඒ අතරම එකක් විතරයි බුද්ධාගම. ඒකත් බුදුදහම නෙවෙයි බුද්ධාගම. එහෙම ගන්නන්න පුළුවන් බුද්ධාගම කියලා. ඔන්න කරපු හැටි. ඉතින් ඒ අයගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? ඒ ළමයින්ට කියලා දුන්නම් පාසලේ දරුවනේ නියම අරගලේ ඕක නෙමෙයි. මෙන්න මේ සිත එක තියෙන සටනයි නියම අරගලේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සියල්ල අවබෝධ කළ සියලු ආකාරයෙන්ම සියල්ල ස්පර්ශ කළ ප්‍රඥාවෙන්. එතකොට උන්වහන්සේ අපට පෙන්වා දෙනවා සැබෑ අරගලේ කියන්නේ ඕක නෙවෙයි. සැබෑ අරගලේ මේ සිත සමග කරන අරගලය. සිතනමදි මාරේ අරගල කරනවා. නැවත නැවත මේ මරණය සහිත සංසාරي නිර්මාණය කරන්. සිතනමදි මාරයා මහා අරගලයක නිරත වෙලා ඉන්නවා. නිරන්තරයෙන් මේ කර්ම ශක්තිය රැස් කරමින් මේ භයානක ජාති ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දමන සුපයාස අතර සැරිසරන්න. එතකොට අපි ප්‍රඥාවෙන් අරගලයක් කරනවා මේ සිතනමති මායාව පරාජයටපත් කරන්න. මෙන්න සැබෑ අරගලේ. මේ අරගලේ ජයගත්තා නම් සියලු අරගල ජයගත්තා වෙනවා. සියලු දුකෙන් සදාහරම නිදහස් වුණා වෙනවා. යමෙක් මෙහෙම ප්‍රශ්නයක් ඇහුවොත් ඔබට අවශ්‍ය తాවකාලිකව දුකින් නිදහස් වීමද සදාතනික වශයෙන්ම දුකින් නිදහස් වීමද කියලා ඥානවන්තයෙක් නම් අනිවාර්යෙන් දෙන උත්තරයක්. සදාතනික වශයෙන් දුකින් නිදහස් වීමයි බලාපොරොත්තුව අපේක්ෂාව. එහෙනම් අඥානය තමයි අර తాවකාලිකව දුකින් නිදහස් වෙන්න බලන්නේ. එහෙනම් අන්න ඒකයි කිව්වේ. රටක් ජාතියක් හැටියට අඥානය බිහි කරලා තියෙන්නේ. ඒකයි මෙහෙම වෙලා තියෙන්නේ. මිනිස්සුන්ට දුරදිග හිතන්න ඥානයක් නැහැ. ඇත්ත දකින්න ඥානිය නැහැ. ජීවිතය ගැන දකින්න ඥානිය නැහැ. සංසාරය ගැන දකින්න ඥානිය නැහැ. අර අපේ ඔය නිකන් ගමේ කීමටත් කියන්නේ නිකන් කොල්ලොත් කියන්නේ එදා වේලට උවස් කියලා අන්න එහෙම ඉන්නේ. එදා වේල හොයාගත්තා නම් ඇති. අර තවත් කියන්නේ කණ්ඩ දෙනවා නම් අපට බොණ්ඩ දෙනවා නම් අපට මොනකෙන් ගෙඩියක් ඕන කියන්නේ කියලා. කණ්ඩයි බොණ්ඩයි දෙනවා නම් ඔබට බලා ගන්න පුළුවන් ඔය අරගලේ මැරෙන තුරුවතන් තියෙයි. ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ මොහොතක් පාසා ජරාවටපත් වෙමින් මරණය කරා යනවා. මහා භයානක මරණයක් අවසාන උරුම වෙන්නේ. දැක්ක නේද අරගලේ මැද්දේ එක්තරා മന്ത്രിවරයෙක්ද ඇමතිවරයෙක්ද ගහලා මරලා තිබුණා. යට ඇඳුම් සහිතව අර මහපාරේ තිරිසනු දෙන්නෙක් වගේ මරලා තිබුණේ. තම තමන් කරගත්ත කර්මවල විපාක තමයි තමන්ට ලැබෙන්නේ. ඒක වෙනම දෙයක්. නමුත් ඔවුන් කර්ම ගෙව්වා. කවුද ඒ කර්ම රැස් කරගත්ත කෙනාද? එක පිරිසක් කර්ම ගෙවනවා, තව පිරිසක් කර්ම රැස් කරගන්නවා. එතකොට එහෙනම් ඔය වගේ තත්යකට රටපත් උනේ ඇයි? දුරදිග හිතන මිනිස්සු නැති නිසා. පාලකයා අතරත් නැහැ, රටවැසිය අතරත් නැහැ. පාලකයාත් අදූරදර්ශී අඥාන පිරිසක්. රටවැසියත් අදූරදර්ශී අඥාන පිරිසක්. ඔය රටවැසියම නේද, ඔය අදූරදර්ශී රටවැසියම නේද ඔය පාලකයන්ගපත් කරගත්තේ. දැන් ඕම මරාගෙන කණ්ඩ හදන්නේ. Taman වැරද්ද කරලා තියෙන්නේ එහෙනම්. ඒක නිසා පින්වතුනි, මිනිස්සු හැටියට උසස් මිනිස්සු හැටියට ඥානයේදී මිනිස්සු හැටියට කල්පනා කරන පිරිසක් මේ රටේ බහුල වශයෙන් දකින්න හැමෙන්නේ තාම සුළු පිරිසක් විතරයි ඉන්නේ. එහෙම ධර්මයේ හැසිරෙන පිරිසක් හිටියනම් මේ රටේ පාලකයා අතරත් රටවැසිය අතරත් එහෙනම් රට මේ වගේ තත්යකටපත් වෙන්නේ නැහැ. දැන් ওই මිනිසුන්ට අපි එළි වෙනකන් රැ වෙනකන් බන කිව්වත් කොහොම නෙවෙයි මිනිසුනේ කටයුතු කරන්න ඕන. මෙන්න මේකයි සැබෑ අරගලය. මෙන්න මේ අරගලයේ ජාගනින්න හිස ගිනිගත්ත වෙලාවෙත් සිහි කරන්න ඕන භවගින්න ගැනමයි. හිස ගිනිගත්ත වෙලාවෙත් හිස ගින්න නෙවෙයි ඉස්සෙල්ලම නිවන්න ඕන භවගින්නයි. මොකද භවගින්නයි භයානක. හිසේ ගින්නෙන් දැවෙන්නේ මේ අත්භවය විතරයි. භවගින්නෙන් දැවෙනවා භවයෙන් භවය. හිසේ ගින්න අමතක කරයිද කුසේ ගින්න අමතක කරගන්න බැරි මිනිස්සු. දැන් මේ බණ අහන්න ගියත් මට පේන්නේ නැහැ. කුසේ ගින්න නැගිලෙනවා භවගින්නට වඩා ලොකුවට. එතකොට බණ අහන එක පැත්තකින් තියලා ඒ ගින්නට විසඳුම් හොයනවා නැගිටලා ගිහිල්ලා.
මම මේ ඔබට කියන්නේ කරුණාවෙන්. නැතුව කිසි කෙනෙක් එක මගේ අමනාපයක් නැහැ. හැම මිනිස්සෙම මේ සංසාර දුකින් නිදහස් වෙන්න ඕන. තමන් ඒ කටයුතු කරන ආකාරයමයි තමන්ගේ විනාශය පිණිස පවතින්නේ. ඉතින් බුද්ධ ශ්‍රාවක වෙච්ච පිරිසටත් කුසේකින් අමතක කරලා භවගින නිවා ගන්න හැකියාවක් නැත්තම් අනේ අර බණපදයක්වත් අහපු නැති මිනිසුන්ට මොන අවබෝධයක්ද? ඔය මිනිසුන්ට කුසේකින් තමයි ලොකුම ගින්න. ඉතින් ආර්ය ශ්‍රාවකයන්ටත් කුසේකින් දරා ගන්න බෑ. භවගින නිවා ගන්නට වඩා කුසේකින් ඉස්සෙල්ලා නිවා ගන්න යනවනම් ඉස්සෙල්ලා එහෙනම් අර මිනිස්සු ගැන මොනවද කියන්නේද? ඒ අසරණ මිනිසයන්ට අපි උපරිම අනුකම්පා කරන්න ඕන. මොකද මෙලෝ අවබෝධයක් නැති මිනිස්සු එහෙම හැසිරුණාට කමන්නේ නැහැ. ඒසන්න එකයි කිව්වේ. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මිනිසුන්ගේ අවබෝධය පිළිබඳ මිසක් ඔය පරිබාහිර හේතුවක් නෙමෙයි මෙතන තියෙන්නේ. මිනිස්සු ධර්මයේ තුල හැසිරෙනවා නම් මේ රට ශාස්ත්‍රීය වෙනවා, සම්පෝෂිත වෙන්නේ. ධර්මයේ තුල හැසිරෙන්නේ නැහැ. පාලකයා ධර්මයේ තුල හැසිරෙන්නේත් නැහැ. රටවැසියා ධර්මයේ තුල හැසිරෙන්නේත් නැහැ. ධර්මයේ තුල කිව්වේ ලෝකෝත්තර ධර්මයේ තුල නෙමෙයි. අඩුම තරමේ දස අකුසලෙන් වැළකීලා ජීවත් වෙනවා. අඩුම තරමේ දස අකුසලෙන් වැළකීලා ජීවත් වෙනවාද? දස අකුසලෙන් වැළකීලා ජීවත් වෙනවා කියන එක දේශපාලනික වශයෙන් විවේචනය කරන්න පුළුවන් කාරණයක්ද? ඕන මිනිහෙට පුළුවන් අවිලා අවශ්‍ය නම් ප්‍රශ්න කරන්න අපේ. දේශපාලඥයෝ කියන ඕනම කෙනෙක්ට. ඒ කියන්නේ කාට හරි කියනවා නම් දස අකුසලෙන් වැළකීලා ජීවත් වෙන්න කියලා කිව්වහම ආගම අබින් හරි මොකක් හරි කියලා ආගම හෙරොයින් කියලා හරි ඒක ප්‍රතික්ෂේප කරන්න උත්සාහ ගන්නවා නම් ඒ කවුද? මොන මෝඩෙක්ද? කොහෙද ඥානිය තියෙන්නේ? පස්සපැත්තේ තියෙන ඥානිය. ඒකට තමයි ඉඳගෙන ඉන්නේ. ඒ පස්සපැත්තේ ඥානිය තියාගෙන ඒකට ඉඳගෙන තමයි රට ගැන තීරණය කරන්න යන්නේ. රට ගැන තීරණ ගන්න. ඉතින් ඒ වගේ අසත්පුරුෂය ඔබ අවසානයේ අරගෙන යන්නේ නිරේට. නිරේට ගිහිල්ලා යොදුන් ගණන් උස ගිනිදල් මැදි දැවෙන්න සිද්ධ වෙච්ච දවසට තමයි අරගලේ තරම තේරෙන්නේ. මං කියන්නේ ඔය කැමැති අරගලයක් කරගත්තා ඒක නෙමෙයි. හැබැයි ප්‍රශ්නේ දිහා බලන්න. මිනිස්සු ධර්මාවබෝධය නැතිකම මෙතන තියෙන එකම ප්‍රශ්නේ. පාලකයාත් මේ වැරද්ද හදා ගන්න ඕන. ධර්මයට යොමු වෙන්න ඕන. ධර්මානුකූල වෙන්න. ධර්මානුකූලව කිය මොකද්ද? නිවැරදි විදිහට ජීවත් වෙන්න කියන සුද්ධ සිංහලෙන්. ධර්මයේ හැසිරෙන්න කොහොම නිකන් හිතෙන්න පුළුවන් සුදු ඇදගෙන උතුරු සරුවක් දාගෙන අර ඇටමාලිකුත් අතේ අරගෙන පන්සලට එන්න කියන එකයි මේ කියන්නේ කියලා. එහෙම එකක් නෙමෙයි මේ කිව්වේ. නිවැරදිව හැසිරෙන්න. නිවැරදිව හිතන නිවැරදි හැසිරෙන්න. දස අකුසලෙන් වෙන් වෙන්න. ප්‍රාණඝාත, අදත්තාදාන, කාමීත්‍යාචාර ආදී අකුසලයන්ගෙන් වෙන් වෙන්න. මුසාවාද, පිසුනාවාච, පරුසාවාච, සම්ප්‍රප්පලාප ආදී මේ වචනෙන් කරන වැරදි වලින් නිදහස් වෙන්න. වෙන් වෙන්න. අවිජ්ජාව, ව්‍යාපාදය, මිත්‍යා දෘෂ්ටි කියන මේ දැඩි ලෝභය, වෛරී සිත ඊළඟට ඇත්ත ඇති සැටියෙන් පිළිගන්නේ නැතිකම, කර්මය, කර්මඵල විපාක පිළිගන්නේ නැති මේ අඥාන කමින් වෙන් වෙන්න. මෙන්න මේ දස අකුසලෙන් වෙන් වෙන්න කියලා කිව්වේ. ඒ දස අකුසලෙන් හරි වෙන් වෙලා ජීවත් වෙනවා නම් මෙලොවදීම සැපූදා වෙනවා. මෙලොවදීම සැපූදා වෙනවා. මෙලොවදීම සැපූදා නොවෙන්නේ ඇයි? මෙලොවදීම හැසිරෙන්නේ පාපී ආකාරයෙන් දස අකුසලයේ දෙමින්. ඒ නිසා මිනිස්සු හැටියට මේ රට මේ තරම් විනාශයට පත් කළ දැම්මේ අනවබෝධයෙන් යුක්තව කටයුතු කරන්න ගිහිල්ලා. නැත්තම් මේ මොනතරම් පූජනීය රටක්ද? ඊට පස්සේ රටට දොස් කියනවා. මේ රටේ ඉන්නේ මෙහෙමයි කියලා. රටේ ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නේ. මිනිසුන්ගේ චින්තනය පිළිබඳ ප්‍රශ්නයක් තියෙන්නේ. ඒක තමයි අර පාසල් වලින් දුන්නේ. නිවැරදිව හිතන්න ඔය දීලා තියෙන අධ්‍යාපනය. අධ්‍යාපනය තමයි ප්‍රකට වෙන්නේ. පොඩි ආවේගයක් ආපු ගමන් ගිනි තියලා වනසලා විනාශ කළා දාන තමන්ගේම අර මිනිස්සු බලන්න මේවා අපි කරමින් ඊටාම් වියරු වැඩිලා දැන් මේවා ගහම ආවත් මරාගෙන කණ්ඩේ හිටන්නේ නැහැ. කාමන්නේ ආවත් මරාගෙන කණ්ඩ බැරි නම් ඕන්දයක් කරගත්තා වේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපි පෙන්වා දෙන්නේ. අඥාන ජනියා මේ කියන්නේ මොකද්ද කියලා කල්පනා කරන්නේ නැහැ. තමන්ට එක්ක පහර ගැහුවා කියලා හිතයි, තමන්ව විවේචනය කරා කියලා හිතයි. මේ පෙන්ලා දුන්නේ යහපතයි කියලා දකින්න තරම් ඥානියක් නෑ අඥානියට. හැමතිස්සෙම අඥානිය. අර සර්පේගේ ඇගේ මොන හරි gediyak තිබුණොත් අපි එක හොද කරන්න කියලා උත්සාහ ගත්තොත් ඌ දෂ්ට කරනවා. මොකද ඌට තේරෙන්නේ ඌට මේ යහපතක් කරන්න හදන්නේ කියලා. ඒ වගේ සර්පයා වගේ මිනිස්සු ඉන්න පුළුවන්. ඒ අඥානයන්ට තේරෙන්නේ මේ තමන්ගේ යහපත ගැනයි මේ කියන්නේ කියලා. ඒ වගේම අවස්ථාවකින් ඉන්නත් පුළුවන්. ඒක නිසා ඔය ප්‍රශ්නෙට උත්තරේ නම් බණ අහන්න ඕන. ශ්‍රී සද්ධර්මයට කන් දෙන්න ඕන. බණ ඇහුවේ නැති ධර්මයට කන් නොදුන්න මිනිසයා කොහොමද නිවැරදි චින්තනය අඳුරන්නේ? කොහොමද නිවැරදි චර්යාව අඳුරන්නේ? මිනිසෙක් චින්තනෙන් නිවැරදි වෙන්න ඕන, චර්යාවෙන් නිවැරදි වෙන්න ඕන.
චින්තනයෙන් සහ චර්යාවෙන් නිවැරදි වෙන්න නම් ඉස්සෙල්ලා මුලින්ම උතුම් වූ ශ්‍රී සද්ධර්මයට කන් දෙන්න ඕන. අන්න ධර්මයට කන් දුන්නාම ඔහුගේ චින්තනය නිවැරදි වෙනවා. ඔහුගේ චර්යාව නිවැරදි වෙනවා. ඒ අනුසාරයෙන් මොකද වෙන්නේ? ඔහුට පුණ්‍ය විපාක අන්න ඊට පස්සේ විපාක දෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ පුණ්‍ය ශක්තියෙන් සියල්ල ලැබෙනවා. ජීවිතයට සැප ලැබෙන්නේ ආයුෂ වර්ණ සැප බල ප්‍රඥා පහ වැඩුණොත්. ආයුෂ වර්ණ සැප බල ප්‍රඥා මේ පහ වැඩින්නේ පුණ්‍ය ශක්තිය. වෙන කිසිම ශක්තියකට මේ පහ වැඩින්නේ නැහැ. ඔබ දැකලා නැද්ද? කෝටි ප්‍රකෝටි ගණන් ධනෙ තියෙන මිනිස්සුන්ගේ පවා ආයුෂ වර්ණයේ සැපේ බලයේ ප්‍රඥාව දුර වෙලා ගිහිල්ලා මැරිච්ච හැටි. ලෝකේ පහළ වෙච්ච මේ මෑත ඉතිහාසයේ හිටපු ලොකුම ධනවතෙක් තමයි ස්ටිව් ජොබ්ස්. Apple දුරකථනයේ Apple පරිගණකයේ නිර්මාතෘවරයා. එතකොට ඔහු අන්තිමට මැරුණේ කොහොමද? ට්‍රිලියන ගාණක් ධනෙ තිබුණා. හැබැයි අවසානයේ ඔහු මිය ගියේ පෙනහල්ලේ පිළිකාවකින්. ආයුෂ වර්ණ සැප බල ප්‍රඥා පහම සිඳිලා ගිහිල්ලා අවසානයේ මරණයටපත් වුණේ. මෙලොවදීම. දැන් අර මහා ධනියෙන් ඇති ඵලය මොකද්ද? එහෙනම් සැප ලැබෙන්නේ ධනිය නිසාද? සැප ලැබෙන්නේ බලය නිසාද? සැප ලැබෙන්නේ නිලය නිසාද? සැප ලැබෙන්නේ කුලය නිසාද? ඔය එකක්වත් නිසා නෙවෙයි සැප ලැබෙන්නේ. සැප ලැබෙන්නේ පුණ්‍ය ශක්තිය නිසා. එහෙනම් ඔය මිනිස්යාගේ පුණ්‍ය ශක්තිය දුර්වලයි. ඒ නිසා එහෙම දුක් විඳින වෙලා තියෙන්නේ. පුණ්‍ය ශක්තිය වැඩිච මිනිස්සු මේ මොහොතේ මේ රටේ ඉඳගෙන සැප විඳිනවා. රටේ ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. දැන් සමහරව අර්ථකථනය කරන්න ගියාම අයියෝ වැඩන්නේ ලංකාව මෙහෙමයි කිය. මොකද ලංකාව වැඩන්නේ කිය. මේ තරම් පූජනීය රටක් කියලාද? අපි නම් බුදුරජාණන් වහන්සේගේ මාර්ගයේ ගමන් කරන බුද්ධ ශ්‍රාවක හැටියට අතිශය සුවසේ වසනවා. එතකොට කියන්න පුළුවන් හාමුදුරන්ට දාන ටික කවුරු හරි දෙනවනේ කියලා. නෑ. දාන දෙන මිනිස්සු සුවසේ වසන. දාන දෙන්නත් උන්ට තියෙන්න එපා. ඕන සුවසේ වසන. අන්න බලන්න. බුද්ධ ශ්‍රාවකයෝ සුවසේ වසන. ඒ නිසා බුද්ධ ශ්‍රාවකයන්ට මේ පූජනීය රටේ වටිනාකම අංශු මාත්‍රකින් අඩු වෙන්නේ නැහැ. මේ මහා උත්තරීතර රටේ ඉපදුනේ අප්‍රමාණ පින් ඇති නිසා. එහෙනම් මිනිස්සු වශයෙන් කල්පනා කරන්න ඕන. මේ ජීවිතේ හැබැයි ප්‍රශ්නේ දිහා මොහොතක් පාසා මරණය කර ගමන් කරමින් ඉන්නේ. කොයි වෙලාවෙත් දන්නේ නැහැ මැරෙන්නේ. කොයි වෙලාවෙත් දන්නේ නැහැ. ඒ දවස් අද වෙන්නත් පුළුවන්. දැක්කනේ ජීවිතේ අයිති ඊළඟන ගිහිල්ලා අන්තිමට අරගලේ මැද මැරිලා වැටුණා. ඉතින් ඒක නිසා කවුද දන්නේ ඊළඟ අවස්ථාව තමන්ගේද කියලා. දැන් උඩ පැන පැන ඉන්නවා තරුණ මදේ නිසා. අවසානයේ සතර අපායට ගිහිලා නතර වෙන්නේ. ඒ සතර අපායට ගිය දවසට තමයි දැනගන්න හම්බෙන්නේ නෑ දාට. මේක කීමක් විතරයි නිකන්. සතර අපායට වැටිච්ච දවසට තමයි තමන්ගේ අඥානකමේ තරම වැටෙන්නේ. වැටෙන්නේ නෑ දාට. මොකද එහෙම තේරුම් ගන්න තරම් ඥානයක් නෑ. නමුත් එදාට තැවි තැවි ඉන්න පුළුවන්. එදාට මොකද උඩේ කියලාවත් දන්නේ අයියෝ මේ මොකද උනේ කියලා හඬා වැළපෙන්න විතරයි අවසානයේ සිද්ධ වෙන්නේ යොදුන් ගණන් ඔස ගිනි දැල් මැදි දැවිද්දි. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ දේශනාව කුමාරද හිස ගිනි ගද්දි මිනිසයා ඥානවන්තයෙක් නම් කල්පනා කරන්න ඕන මේ හිසේ ගින්නෙන් මට උරුම වෙන්නේ මොන වගේ දුකක්ද? මේ හිසේ ගින්න නිසා මට උරුම වෙන්නේ සාමාන්‍ය දුකක්. මේ අත්භවයේ මට දුක් විඳලා මැරෙන්න සිද්ධ වෙයි. ඔව් මේ අත්භවය විතරයි හැබැයි. හැබැයි මේ භවගින්න මේ රාග දේශ මොහ කියන ගින්දර නිවා ගත්තේ නැත්තම් එහෙනම් සංසාරේ වසර කෝටි ගාණක් තිස්සේ තව දැවෙන්න සිද්ධ වෙනවා. එහෙනම් වඩා භයානක ගින්දර Taman ළඟ තියාගෙන මේ සොළු ගින්දරකටනේ මේ වෙහෙසෙන්නේ. අන්න හිසගිනි ගත්ත මිනිහත් එහෙම කල්පනා කරනවා. එහෙනම් කුසේ ගින්න ගැන කුමක් කියනවා? හිසේ ගින්නත් ඒ තරම් හිසේ ගින්නත් ඒ ආකාරයෙන් නොතක හැරලා භවගින්නම නිවන්නට වැරදැරිය යුතු නම් කුසේ ගින්න ගැන කුමක් කියනවා? ඉතින් මේ ධර්මයේ තේරුම් ගන්න ප්‍රඥාවත් එකයි. පඤ්ඤාවන්ත සයන්දමෝ නායන්දමෝ දුප්පඤ්ඤස. අපි කට කැඩෙනකන් කටේ ලේරහ කටේ උගුර කෙල හිඳෙනකන් උගුර ලේරහ වෙනකන් මේ ධර්මයේ පෙන්වා දුන්නත් වැඩක් නැහැ. මිනිසේ ප්‍රඥාව මේ ධර්මයට කන් දෙන්නේ නැත්තම් නිකන් වුන්ට මේක වචන ටිකක් විතරයි. ඉතින් ඒක නිසා අපි දකින්න ඕන මිනිස්සු මේ ප්‍රශ්නේ නිදහස් වෙන්න නම් සියලුම දෙනා මේ ධර්මයට කන් දෙන්න ඕන. එදාට මේ සියලු ප්‍රශ්න වෙනස් වෙනවා. මිනිස්සු දන්නේ නැහැ සමානතර අනන්තර ගැන. මිනිස්සුන්ගේ තියෙන මෙන්න මේ සමානතරේ වෙනස් වුණා නම් ඒ කියන්නේ මිනිස්සු ධර්මයෙන් යුක්ත පිරිසක් බවට පත් වුණා නම් මිනිස්සු ධර්මදර පිරිසක් වුණා නම් මිනිස්සු ධර්මයේ හැසිරෙන ධර්මිෂ්ඨ මිනිස්සු කොටාසයක් වුණා නම් අනිවාර්යයෙන්ම පාලකයි විශ්ලේෂණය යන අනිවාර්යයෙන්ම මිනිස්සු ධර්මවාදී ඒ කියන්නේ
සමස්තයක් වශයෙන් රටේ ඉන්න ජනතාව ධර්මිෂ්ඨ පිරිසක් වුණා නම් අමුතුවෙන් ආයි උඩ පනින්න ඕනේ අරගල කරන්න ඕනේ ගෙදර යන්න දාලා යන්න දැන් ඇති කීකි උඩ පනින්න ඕනේ කර්මෙන් ඉවත් කළා දානවා කොහෙවත් අරගල කරන්න ඕනේ පාලකයා නුසුදුස්සෙක් නම් පාලකයව කර්මෙන් ඉවත් කරනවා මිනිස්සු ධර්මිෂ්ඨ වෙච්ච දවසට මොකද ධර්මිෂ්ඨ මිනිස්සුන්ව පාලනය කරන්න ධර්මිෂ්ඨ පාලකයෙක් පහළ වෙන්න ඕන එදාට කර්මෙන් ඒ තීරණය ගන්නවා එහෙනම් මිනිස්සු ධර්මිෂ්ඨ වෙන්න ඕන එතකොට සියලු ප්‍රශ්න විසඳෙනවා එහෙම නැතුව මිනිස්සු අධර්මිෂ්ඨ වෙනකන් කවදාවත් පාලකයා ධර්මිෂ්ඨයෙක් වෙයි කියලා හිතන්න එපා ඒ දෙපැත්තම තියෙනවා මිනිසුත් අධර්මිෂ්ඨයි ඒ නිසා තමයි පාලකයා අධර්මිෂ්ඨ වෙන්නේ එතකොට දැන් අපි හිතමු මෙහෙම උදාහරණයක් නැවක් යනවා මොහොතේ නැවේ ඉන්නවා දහසක් විතර මිනිස්සු නැවේ කප්පිත් එක්ක ඉන්නවා කපිතාන් කෙනෙක් දැන් නැව අතරමඟදී මොකක් හරි විනාශ කරලා ලක් වෙලා ගිලෙනවා දැන් නැවේ ඉන්නවා මොහොතේ නැවේ ඉන්නවා 1001 දෙනෙක් මගියෝ 1000යි කප්පිත්තයි දැන් මේ නැව ගිලෙනවා දැන් කාටද දොස් කියන්නේ කප්පිත්තටද දැන් ওই නැව ගිලෙන්නේ ඔය කපිතාන්වරයාගේ තියෙන වැරද්දක් නිසාද ඔහු දෙයකට වක් කියන්න ඕන. ඔහු විතරයිද වක් කියන්න ඕන. ඔහුත් වග කියන්න ඕන. ඒක හැබෑව. ඔහු විතරයිද වග කියන්න ඕන. ඒ කියන්නේ නැව ගිලෙන්නේ කපිතාන්වරයාගේ පාපේ නිසාද? ඒ නැවේ ඉන්න මගීන් දහසක් දෙනා හොඳ ඊටාම ධර්මිෂ්ඨයිද? නැවේ ඉන්න මගීන් දහස ධර්මිෂ්ඨ පිරිසක් නම් ওই නැව ගිලෙයිද? කප්පිත්තා පෞකාරයෙක් වුණා. අපි හිතමු කප්පිත්තා නැත්තම් නැවේ කපිතාන්වරයා අපි හිතමුකෝ එයා අධර්මිෂ්ඨ කෙනෙක් කියලා. එයා දස අකුසලයේ දෙන කෙනෙක් කියලා. හැබැයි නැවේ ඉන්න මගීන් දහසම දස කුසලයේ හැසිරෙන ධර්මයේ හැසිරෙන පිරිසක් නම් ඔය අනුතර සිද්ධ වෙයිද? කර්මානුරූප විශේෂ හේතුවක් තිබුණොත් ඔය 1001 දෙනාම කරගත්ත කර්මික විපාකයක් වශයෙන් આવොත් ගිලෙන්න පුළුවන්. එතකොටත් මං අහන්නේ දොස් කියන්න ඕන කපිතාන්වරයාට. ඒ මගින් හොඳයිද? මගින් හොඳයි වුණා නම් නැව ගිලෙනවද? එහෙනම් නැව ගිලනකොට බොරුවට අර කපිතාන්වරයාට විතරක් දොස් කියලා වැඩක් නැහැ. උඹගේ කර්ම නිසා අපි මේ දුක් විඳින්නේ කියලා. තම තමන් කරගත්ත දේ තානුවයි තමන්ට විපාක ලැබෙන්නේ. යාදිසං වපතේ බීජං තාදිසං හරදේ පලං කල්යාණකාරීවා කල්යාණං පාපකාරීවා පාපකං. වපරපෙදියට අසන්න ලැබෙනවා. පින් වපරපු මිනිසුන්ට සැප ලැබෙනවා. පව් වපරපු මිනිසුන්ට දුක ලැබෙනවා. අදටත් බලන්න පාපී ආකාරي. ඕන්නම් මේ ඔවුන් කෙරේ කරුණාවෙන් අද වුණත් මේ මොහොතේ වුණත් ඔය ගෝල් ෆේස් එකට ගිහිල්ලා මේ බණ ටික කියන්න ගියොත් අනිවාර්යෙන් ওই මිනිස්සු පව් කර ගන්නවා. අනිවාර්යෙන් ওই මිනිස්සු අපිට බණ වැඩක් නැහැ ඔබ වහන්සේ යන දීල්ලයකට යන්න අපි අරගලය කරනවා අපිට උපදෙස් දෙන්න ඕනේ. අපි දන්නවා අරගල කරන හැටි අපි දන්නවා අයිතිවාසිකම් දිනා ගන්න හැටි ඔබ වහන්සේකින් ඇති බණ වලින් අපිට වැඩක් නැහැ කියලා අනිවාර්යෙන්ම ධර්මයට නිග්‍රහ කරලා පළව හරිනවා. ආය අහන්න දෙයක් නැහැ. හැබැයි ගිහිල්ලා කිව්වා නම් පින්වත මං ඔයාලට ආශිර්වාද කරන්නයි ආවේ. ඔයාලගේ අරගලයට ජය වේවා කියලා කිව්වනම් අන්න ඒකට නම් කන්දේ. ඉතින් ඒක නිසා කොහොමද මේ වැරද්ද හදන්නේ? දැන් ප්‍රියන්ත මහත්මයා ප්‍රශ්නෙට උත්තරේ. එතකොට කල්පනා කරන්න දැන් උදාහරණයක් ගත්තොත් වලක වැටලා ඉන්න මිනිහෙක්. වලක වැටිච්ච මිනිහෙක් ඉන්නවා. දැන් මේ මිනිහට උඩට එන්න විදිහක් නැතුව ඉන්න මහ වලක වැටලා ලිදක. අපි කඹයක් දානවා ගොඩට වරෙන් කියලා. උදව්වක් වශයෙන්. එහෙනම් ඉනිමගක් දානවා ගොඩට එන්න කියලා ලිදට. මේ මිනිහාර ඉනිමගේ නගින්නෙත් නැත්තම් අර ලණු එල්ලෙන්නේ නැත්තම් කොහොමද මේ මිනිහා කොට ගන්නේ? අපිටත් සිද්ධ වෙන්නේ වලට පයින්නද? ඒක නිසා මේ ප්‍රශ්න වලින් නිදහස් වෙන්න මාවතක් තියෙනවනේ. අර මිහිරිපැණි හාමුදුරුවෝ කිව්වා වගේ දැසත් හොඳට තිබේ නම් මගත් දැසත් හොඳට පෙනේ නම් මගත් හොඳට තිබේ නම් හිම බැදිවල යන්නේ මම් මුලා වූ එකෙකුසේ. හිම බැදිවල යන්නේ මං මුලා වූ එකකුසේ. ඇයි බැදිවල යන්නේ? තමන් චින්තනයෙන් චර්යාවෙන් නිවැරදි වෙන්නේ නැතුව ලෝකය සාර්ථක ලෝකේ සාධාරණ ලෝකයක් වෙයි කියලා හිතන එක තමයි අඥානකම. තමන් චින්තනයෙන් නිවැරදි නම් තමන් චර්යාවෙන් නිවැරදි නම් එදාට 아무තෙන් ආයි ලෝකය හදන්න යන්න ඕනේ නැහැ. ලෝකේ නිවැරදි වෙන එදාට. ලෝකේ කිව්වේ ඇස කන නාසය දිව ශරීරය මනස රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මේ 12 ආයතන ඇතුලේ සකස් වෙලා තියෙන මේ චිත්තමය අවකාශය. ඕක ඇතුලේනේ දුක විඳින්නේ.
දුක තියෙන්නේ පරිබාහිර ලෝකේ නෙවෙයි දුක තියෙන්නේ තමන්ගේ අනවබෝධය ඇතුලේ. එහෙනම් මිනිස්සු දුක් විඳින තමන් අනවබෝධයෙන් යුක්තව කල් ගෙවන නිසා. ධර්මයේ හැසිරෙනවා නම් කොයි ලෝකෙන් හරි යාගේ ජීවන අවශ්‍යතා ටික ඉෂ්ට වෙනවා. මොන ක්‍රමෙන් හරි යාගේ ජීවිත අවශ්‍යතා ටික ඉෂ්ට වෙනවා ජීවන අවශ්‍යතා ටික සම්පූර්ණ වෙනවා අවශ්‍යතා ඉෂ්ට වෙනවා. ඒක තමයි හැටි. අර ශාලිය කුමාරයා ගැන එක්තරා කතා පුවතක් සඳහන් වෙනවා ධර්මයේ. ශාලිය කුමාරයා දුටුගැමුණු රජුගේ පුතා. පෙර භවයක ආර්ය උත්තමය උදෙසා දන් දීලා තියෙනවා. මහරහතන් වහන්සේලා විශාල ප්‍රමාණයක් උදෙසා දන් දීලා තියෙනවා. මේ අනුරාධපුර ප්‍රදේශයේම ලෝකුරුවෙක් කියලා ඉපදිලා ඉඳලා තියෙනවා පෙර. එහෙම ඉන්නකොට තමන් දුක් මහන්සියෙන් උපයා සපයාගත්ත දෙකින් රහතන් වහන්සේලා 8 නමක් උදෙසා දන් දෙනවා. මෙන්න මේ දානේ කොච්චර බලවත් එකක් වුණාද කියනවනම් ඊට පස්සේ දිගින් දිගටම උසස් කුලවල ඉපදිලා ඊට පස්සේ ප්‍රධාන කතා පුවත එළඹෙන කාලයේ දුටුගැමුණු රජුගේ කාලයේ මේ කාලේ දුටුගැමුණු රජතුමාගේ පුතෙක් වෙලා උපදිනවා. ශාලි කුමාරයා. දුටුගැමුණු රජතුමාගේ පුතාලා එකම පුතා වෙලා. එතකොට මෙන්න මේ ශාලි කුමාරයා කොච්චර පින්වන්තයෙක්ද කියනවනම් ඒ කියන්නේ අර පෙර මහරහතන් වහන්සේලා 8 නමකට දන් දීලා ඒ ගොඩනැගිච්ච පුණ්‍ය ශක්තිය කොච්චර බලවත් එකක්ද කියනවනම් කොහේ හරි ගියොත් යම්කිසි තැනකට අර සීවලි හාමුදුරන්ට වගේ සීවලි මහරහතන් වහන්සේට වගේ හැමදේම ලැබෙනවා වස්තුව. කොහේ ගියත් කැලේකට කොලේකට ගියත් ආහාර පාන ටික ලැබෙනවා. එක්තරා අවස්ථාවක මේ ශාලි කුමාරයා තමන්ට මේ පුණ්‍ය ශක්තිය තමන්ට නිරන්තරයෙන් ක්‍රියාත්මක වෙනවාද කියලා බලන්න කිසිම මිනිසෙක් නැති කිසිම මනුස්ස පුරුටක්වත් නැති මිනිස්සු නැති ජන ශූන්‍ය ප්‍රදේශයකට යනවා. බලන්න තමන්ගේ පුණ්‍ය ශක්තිය ක්‍රියාත්මක වෙනවද බලන්න. ඒ මහා මිනිස්සු නැති මහා ජන ශූන්‍ය ප්‍රදේශයට ගිය වෙලාවෙත් ඔහුගේ පුණ්‍ය ශක්තිය කොච්චර බලවත්ද කියනවනම් දෙවිවරු ආහාර පාන අරගෙන ඉනවා මුණ ගැහෙන්නේ. අන්න බලන්න. ඒ කියන්නේ පින් කරපු කෙනාට දන් දීපු කෙනාට කවදාවත් වර්ධින්නේ නැහැ. කොතන කොහේ හිටියත් එයාට අවශ්‍ය ටික ලැබෙනවම ඉහෙටත් උනේ. ඉතින් එහෙනම් මිනිස්සු මේ දුක්ඛිත ජීවිත ගත කරන්නේ කුමක් නිසාද කියලා බැලුවාම මේ ධර්මයේ හැසිරෙන්නේ නැහැ. දන් දෙන්නේ නැහැ. පින් රැස් කරගන්නේ නැහැ. අධර්මයේ හැසිරෙනවා. ඉගෙන ගන්න විතරයි කාලය වැය කරන්නේ. කෝස් ඉගෙන ඉස්කෝලේ යන්න, විභාග ලියන්න, ඩිප්ලෝමා කරන්න, කෝස් කරන්න, උපාධි ගන්න ඕවට විතරයි කාලය වැය කරලා තියෙන්නේ. ඕවට විතරක් කාලය වැය කරලා ඒ උපාධි ගැන බම්බුවත් අරන් ඇවිල්ලා අතෙන්ට ඇවිල්ලා කඳුළු ගෑස් වලින් හොඳට සංග්‍රහය ලබාගෙන කඳුළු හලහල ඊට පස්සේ වැළපෙනවා. අනේ අපේ ජීවිත වලට බලන්නකො වෙච්ච දෙයක් අපිට මෙහෙම අපිව දුකටපත් කරා පාලකයා කවුරුවත් ඔබ දුකටපත් කරේ නෑ. ඔබ විසින් දුකටපත් වුණා. දැන් එහෙම කියනවා නම් අපි මේ බුද්ධ ශ්‍රාවකයෝ අපි කී දෙනෙක් මුණ ගැස්සන්නද ඔබට? මේ අපේ බුද්ධ ශ්‍රාවකයන්ගෙන් උත්හන්න. ඔවුනුත් මේ රටේ සමාජිකයෝ. ඔවුනුත් මේ රටේ පුරවැසියෝ. ඔවුනුත් මේ ආර්ථික ක්‍රමයේ ඇතුළේම ජීවත් වෙන. අපි මේ කියන්නේ පාලකයා හොඳයි කරි මේ ක්‍රමයේ හොඳයි කියලා නෙමෙයි. බහුතරයක් දෙනා ගැන අනුකම්පාවෙන් කරුණාවෙන් පෙන්වා දෙන්නේ. කලයුත් ඔය නෙවෙයි ඕක නෙවෙයි. කලයුත් ධර්මයේ හැසිරීමයි. ධර්මයේ හැසිරෙන්න ඔබ අවංකව මේ ධර්මයේ හැසිරලා බලන්න. ඔබ අති උත්තරීතර මහසෑය හමුවට එන්න. මල් පොකුරක් අතට ගන්න. අති උත්තරීතර බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නයේ ගුණය සිහිපත් කරගෙන සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අනන්ත ගුණ මහිමේ සිහිපත් කරගෙන ඔය මහසෑය වටේට ප්‍රදක්ෂිනා කරන්න. ප්‍රදක්ෂිනා කරලා මල් ටික මහසෑය රදුන් වහන්සේට පූජා කරලා මේ අප්‍රමාණ පින්බෙලෙන් මම සියලු දුකෙන් නිදහස් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. සම්මා සම්බුදු පියාණන් වහන්සේ මාව සියලු දුකෙන් නිදහස් කරන සේක්වා කියලා උන්වහන්සේට දැනුම් දෙන්න ආරාධනා කරන්න. තම තමන්ගේ නැඩපමණින් එසේ පින් රැස් කරගන්න. ඊට පස්සේ බලන්න ඔය සියන සේරම දුක් ගැහැටි ඉවර වෙන්නේ නැද්ද කියලා. රස්සා නැති අයට රස්සා ලැබෙයි. කණ්ඩ බොඬ නැති අයට කණ්ඩ බොඬ ටික ලැබෙයි. වස්ත්‍ර නැති අයට වස්ත්‍ර ලැබෙයි. අධ්‍යාපනය නැති අයට අධ්‍යාපනය ලැබෙයි. ඒ සියල්ල පුණ්‍ය ශක්තියෙන් ඔබේ දෙපා මුලටම ලැබෙයි. ඒ දේ කරන්නේ නැතුව බොරු දේවල් කරන්න එපා.
ඔය වගේ සංසාරේ අනන්ත කාලෙක ඉඳලා අපි මෝඩ වැඩ කර කර ආපු ගමනක් මේක. දැනුත් කරන්නේ ඔය මෝඩ වැඩේ නම් ඉතින් ඉස්සරහට සැපයක් නෑ ජීවිතේ. හැමදාම දුක තමයි. හැමදාම කොහොම අරගල කරන්නද? රටේ පාලකයා සම්බන්ධයෙන් ගැටි ගැටි හැමදාම ජීවත් වෙන්නද? කවද වෙනකන් කොහොම ගැටින්නේද? අපි හිතමු දැන් අවුරුදු 25 වයස තරුණියගේ අවුරුදු 75ක් වෙනකන් ඔබ ජීවත් වෙනවා නම් තව අවුරුදු 50ක් ඔය විදිහටම කටයුතු කරන්නද? එපමණක් නොවේ මරණින් පස්සේ ජීවිතය කෙබඳු ජීවිතයක් වේවිද? ඒ මරුණාට පස්සේනේ දැන් අපි ජීවත් වෙලා ඉන්න එපයි. ඔන්න වගේ මෝඩ කතාවක් කියන්න පුළුවන් තකතිරු කමට. ඔව් ජීවත් වෙලා ඉන්නවා කියලා හිතාගෙන තමයි බොහෝ දෙනා අරගල කරේ අවසානයේ. ඒ අරගලිය මැද්දමයි මැරිලා වැටුනේ. ඒ නිසා පින්වතුනි මරණය කියන එක කොයි මොහොතේ උදා වෙනවද කියලා අපි දන්නේ නැහැනේ. එහෙනම් ඥානවන්ත මිනිස්සුන් නම් කවදාවත් ප්‍රමාද වෙලා ඔහොම කටයුතු කරන්නේ නැහැ. හැබැයි ප්‍රශ්නේ දිහා බලන්න. හැබැයි ප්‍රශ්නේ ඇවිල්ලා මේ සංසාර දුකයි. එහෙනම් මේ ලැබිච්ච වටිනා මනුෂ්‍ය ජීවිතයෙන් අග්‍රඵල නෙලා ගන්න පුළුවන් වෙන්න ඕන. එකපාරක් මට මතකයි එක්තරා රූපවාහිනී නාලිකාවක ඔය රටේ එක්තරා රූපවාහිනී නාලිකාවක මිනිසුන්ගේ රාගයේ දේශීම හවුසන තකතිරු මෝඩ රූපවාහිනී නාලිකාවක එක්තරා නිවේදකෙක් ප්‍රවෘත්තියක් කියනවා. ඒ ප්‍රවෘත්තිය තමයි මේ ශුද්ධ නගරේ මේ අනුරාධපුර නගරේ මේ අනුරාධපුර සීමාවටමයි මේ ළඟපාත ගමක මිනිසුන්ට කණ්ඩ දෙයක් නැහැ කියලා මිනිස්සු අර වැවේ නෙළුම් අල හාරගෙන කනවා. මේක මහා ප්‍රවෘත්තියක්. නෙළුම් අල හාරගෙන කනවා මහා දුකකටපත් වෙලා කියලා මේ මිනිස්සු. මේ ශුද්ධ නගරේ ඉපදිච්ච මිනිස්සු ටිකක්. ශුද්ධ නගරේ කියන්නේ මේ අනුරාධපුරයටම ආйти මේ ළඟපාත ගමක. ඒ ප්‍රවෘත්තිය කාලෙකට ඉස්සෙල්ලා ගිය එකක් මම කියන්නේ. එතකොට මේ මෝඩ මාධ්‍යවේදීන් ටික ධර්මයක් ගැන කිසිම අවබෝධයක් නැහැ. ඒ නිසා දැක්කා මේ ශුද්ධ නගරේ ඉපදිලා වුන් දුක් විඳිනවා කියලා. අලේ කාලා හරි ජීවත් වෙන්න ලැබුණි ශුද්ධ නගරය කියලා දැක්කේ නෑනේ අඥානකමට. අප්‍රමාණ පිං රැස් කරගෙන මෙලවත් පරලොව සැපයට පත් කර ගන්න පුළුවන් ජීවිතයක් මේ ලැබිලා තියෙන කියලා දැක්කද? ඒ මෝඩ අඥාන ජනයා දුක් විඳින්නේ අලේ කන්න හම්බෙච්ච නිසා නෙමෙයි, මොලේ නැති නිසා. මොලේ තිබුණා නම් අලෙත් සැප වැඩි කියලා දැන් තේරුම් ගන්නවා එහෙනම්. එහෙනම් අප්‍රමාණ පිං රැස් කරගෙන මෙලොවදීම මේ කර්ම විපාක වෙනස් කර ගන්න දක්ෂ වෙනවා. මම පොඩි කතා පුවතකුත් කියන්නම්කෝ අනුරාධපුරයේම කතා පුවතක්. සුමනා නම් බාලිකාවගේ කතා පුවත. මේක තියෙනවා සිහලවත්වයේ තියෙන රසවාහිනියේ තියෙනවා. සුමනා නම් බාලිකාවක් අම්මයි දුවයි. දුව තරුණ දුවක්, දැරියක්, යෞවන දැරියක්. අම්මා ටිකක් වයසයි. මේ අම්මටයි දුවටයි ඉන්න ගයක් තිබුණේ. අන්තිම දුප්පත් අම්මයි දුවයි. අන්තිම දුප්පත්. කොච්චර දුප්පත්ද කියනවනම් අම්බලමකයි ජීවත් වුනේ. අම්බලමක ජීවත් වෙලා මිනිසුන්ට අතපාමින් තමයි එදිනෙදා වේල හොයාගත්තේ. මෙන්න මෙහෙම මේ සුමනා කියන මේ දැරියයි ඇයගේ අම්මයි අර විදිහට අම්බලමක ජීවත් වෙනවා. මෙහෙම ජීවත් වෙනකොට එක්තරා දවසක මේ සුමනා නම් මේ දැරියට දකින්න ලැබෙනවා. සුමනා නම් දැරියට දකින්න ලැබෙනවා භික්ෂුන් වහන්සේලා 4 නමක් පින්ඩපාතේ වැඩලා පින්ඩපාතේ නැතුව ආපහු හිස් අතින් නැවත ආරාම බලා යනවා. මේ දැරිය මේක දැක්කා. මේ දැරිය මේක දැකලා අම්මට දුවගෙන ගිහින් කිව්වා අම්මේ අනේ අපිට මහා වාසනාවක් උදා වෙලා මේ මම දැක්කා පින්ඩපාතේ නැති ස්වාමීන් වහන්සේලා 4 නමක් ආපහු හිස් අතින් පාත්‍රෙත් අරගෙන ආරාම බලා යනවා. අපිට අනේ අම්මේ අපි දන් දෙමුකෝ. අපි මේ දන් නොදීපු නිසායි මේ දුප්පත් වෙලා ඉපදිලා තියෙන්නේ. සංසාරේ අනන්ත කාලෙක ඉඳලා අපි මේ විදිහට දන් නොදී ඉඳ ඇති. ඒ නිසායි අපිට මෙහෙම දුප්පත් වෙලාද හිඟමනේ යන්න වෙලා තියෙන්නේ. අද අපි මේ අම්බලමේ ජීවත් වෙන්නේ. අනේ අම්මේ අපි දානියක් දෙමුකෝ. අනේ අම්මේ අපි දානියක් දෙමුකෝ කියලා කියනවා. කිව්වහම දානි දෙමුකෝ කියලා කියනවා. එතකොට මේ දානි
දෙන්නේ කොහොමද කියලා දැන් අම්මා කල්පනා කරනවා. අම්මා කල්පනා කරනවා දැන් දුවේ දානි දෙමු කියලා කිව්වට කොහොමද දානියක් දෙන්නේ? උඹයි මායි හිඟා කාලා ජීවත් වෙන්නේ. අපේ ඇති 7-5ක් නැහැ. කොහොමද දන් දෙන්නේ දුවේ? ඊට පස්සේ මේ තරුණිය කල්පනා කරනවා කොහොමද දන් දෙන්නේ? අනේ අම්මේ මේ අවස්ථාව නම් මග හැරව ගන්න බෑ. අපි දන් නොදීපු නිසා අද දුප්පත් වෙලා අපි මේ දුක් විඳින්නේ බලන්න අපි ගෙවන ජීවිතේ අපිට කණ්ඩ බොන්න ටිකක් නැහැ. ඉන්න හිටින්න තැනකුත් නැහැ. හරියට වස්ත්‍රයකුත් නැහැ. අද බලන්න මොනතරම් අසරණ ජීවිතයක්ද ගෙවන්නේ. අනේ අම්මේ අපිට මේ දානි කොහොම හරි අපි දීලා අපි මේ සංසාර දුකෙන් නිදහස් වෙමුකෝ. පුළුවන් විදිහකට අපි දානි දීලා මේ සංසාර දුකෙන් නිදහස් වෙමුකෝ කියලා මේ දුව යෝජනා කරනවා. නමුත් අම්මා කල්පනා කරනවා මොකද්ද දුවේ කොහොමද අපි දන් දෙන්නේ? මුකුත් නැහැනේ අපේ. අපි දෙන්නත් බොහොම අමාරුයිනේ මේ ජීවත් වෙන්නේ කියලා කල්පනා කරනකොට මේ දුවට ආව හොඳ අදහසක්. ඒ තරුණියට තිබුණා දිග කෙස් කලඹක්. මේ තරුණිය කිව්වා අම්මේ මට පුළුවන් මට මේ කොණ්ඩේ වැඩක් නැහැ. මම මේ කෙස් කලඹ කපලා විකුණන්නම් නගරයට ගිහිල්ලා. ඒ කාලේ තිබුණා ක්‍රමයක්. ඒ තමයි අදත් මම හිතන්නේ ඇති. ඒ කියන්නේ ඔය කොණ්ඩේ නැති කාන්තාවෝ ඒ වගේ ඒ කේශ කලාප අරගෙන ඒවෙන් අර අවශ්‍ය තමන්ගේ අවශ්‍ය කරන කොණ්ඩේට අවශ්‍ය කරන සැරසිල්ලක් හදා ගන්න. ඉතින් හවරියද මොකද්ද කියලා. ඊට පස්සේ මෙන්න මෙහෙම හවරිය හදා ගන්න කොණ්ඩේ විකුණන්න පුළුවන්. ඊට පස්සේ මේ තරුණිය කියනවා මේ සුමනා නම් බාලිකාව කියනවා අම්මේ මම ශ්‍රීලමට ගිහිල්ලා මගේ මේ කොණ්ඩේ විකුණලා මම එකේ මුදලක් අරන් එන්නම් කියලා. ඉතින් අම්මා සතුටු වුණා දැන්. මොකද අදහස් හොඳයිනේ. දන් දෙනවා කියන එක ඉතාම ශ්‍රේෂ්ඨයිනේ. ඉතින් දුව කොහොම හරි නගරයට ගිහිල්ලා තමන්ගේ අර වටිනා කේස් කලම තමන්ට එච්චරමයි තිබුණේ අසරණ දැරිය. ඇයිට එච්චරමයි තිබුණේ. ඇයි ඒක විකුණලා ඒකෙන් ගත්තා කහවණු කීපයක්. ඊට පස්සේ ඒ කහවණු වලින් දානි හදන්න අවශ්‍ය කරන කලමනා ටිකක් ආහාර ද්‍රව්‍යات අරගෙන නැවතාව ඇවිල්ලා අම්මත් එක්ක එකතු වෙලා ඉක්මනින්ම දානි ටික හදලා අර ස්වාමීන් වහන්සේලා 4 නම හොයලා උන්වහන්සේලාට කියලා පූජා කරා. උන්වහන්සේලාට පූජා කරලා ඊට පස්සේ ඒ තරුණිය බොහෝම සතුටින් පින් අනුමෝදන් වෙලා ආය අම්බලමටම ආවා. ඊට පස්සේ දන් දෙනකොට කිව්වා අය දැන් හාමුදුරුවෝ දන්නවා මේ අම්බලමක ජීවත් වෙන අසරණ දුගී දියණියක් කියලා, තරුණියක් කියලා. ඉතින් හාමුදුරුවෝ කල්පනා කරා මෙබඳු සිගමනේ ගිහිලා ජීවත් වෙන මේ සුමනා නම් බාලිකාවට කොහෙන්ද දන් දෙන්න සල්ලි. ඊට පස්සේ දැක්කා කොණ්ඩේ කපලා. මොකද කොණ්ඩේට උනේ? කොණ්ඩේ ටික විකුණලා, කෙස් කලබ විකුණලා තමයි ඒ මුදලින් මේ දානි දෙන්නේ. අර හාමුදුරුවෝ 4 දෙනාටම මහා සංවේගයක් ඇති වුණා. උන්වහන්සේලා කල්පනා කරා මෙච්චර කැපකිරීමක් කළා නේද මේ අසරණ තරුණිය මේ දානි දෙන්නේ. මේ දානේ කෙලෙස් සහිතව වළඳන්න හොඳ නැහැ. ඒ නිසා අපි වීරිය උපදවමු කියලා මේ භික්ෂුන් වහන්සේලා 4 නම මොකද කරේ? පාත්‍රයේ වහලා වීරිය උපදවලා අරිහත් ඵලයටපත් වෙලා මිසක් මේ දාන පාත්‍රයට අත තියන්නේ නැහැ කියලා අදිෂ්ඨාන කරගෙන විදර්ශනා වඩන්න පටන් ගත්තා. 4 දෙනා 4 දෙනා වහන්සේම රහත් ඵලයටපත් වුණා. 4 දෙනා වහන්සේම රහත් ඵලයටපත් වෙනකොට මේ සිදුවීම් බලාගෙන හිටියා දෙවිවරු. විවිධාකාර අල්පේශාක්‍ය දෙවිවරු, මහේශාක්‍ය දෙවිවරු මේ සිදුවීම් බලන් හිටියා. මේ වෙනකොට ලංකාව පාලනය කරන අනුරාධපුරේ පාලනය කරේ සද්ධාතිස්ස කියන රජුරුව. සද්ධාතිස්ස මහරජතුමා. එතුමාගේ ඡත්‍රයට අධිග්‍රහිත හිටපු දෙවියන්ටත් මේ සිදුවීම දැනගන්න ලැබුණා. ඒ දෙවියා සාදුකාරයක් දුන්නා. ඊට පස්සේ දැන් මුලින් හිතුවා සද්ධාතිස්ස රජුරුව තමන්ගේ දානමය ගුණය දැකලායි ඡත්‍රීන දෙවියෝ සාදුකාරයක් දුන්නේ කියලා. ඒ කියන්නේ වැඩි තැකීමක් කරන්න නැතුව හිටියා. ඊට පස්සේ මෙන්න બોලේ ආරංචියක් එන්න ගත්ත පුදුම සාගත. ඒ තමයි අර ස්වාමීන් වහන්සේලා 4 නමම විදර්ශනා වඩලා සියලු කෙලෙස් නැසලා උතුම් අරිහත් ඵලයටපත් වෙලා උන්වහන්සේලා ඒ උතුම් අරිහත් ඵලයටපත් වෙලා දානේ වළඳන පටන් ගත්තා. දානය වළඳන පටන් ගන්නකොටම අර තරුණියට මේ මහා පුණ්‍ය ශක්තිය අනුමෝදන් වුණා. කොච්චර දරුණුවට මේ පුණ්‍ය ශක්තිය ditta ධම්ම වේදිනිය වශයෙන් බලන්න මහා චේතනාවක් එතන තියෙනවානේ. කොයිතරම් බලවත් චේතනාවක් ඇයිට නැගින්නද හිතලා බලන්න පොඩ්ඩක් කල්පනා කරලා. තමන්ගේ කොණ්ඩේ කපලා ටවුන් නගරයට ගිහිල්ලා තමන්ගේ කොණ්ඩේ විකුණලා
එකෙන් කලමනා ගෙනල්ලා උයලා දාන් දෙන්න තරම් ඇයි කොච්චර බලවත් පුණ්‍ය චේතනාවකින් කටයුතු කරන්න ඇද්ද? ඇයගේ පුණ්‍ය චේතනාව බලවත්කම නිසාම ඇයට ditta ධම්ම වේදිනේ වශයෙන් විපාකයක් ලැබෙනවා. මොකද විපාකේ? ෂණේකින් ඇයගේ අර කැපි අර කපපු කොණ්ඩේ ආය දෙන්න ගත්තා. තිබුණාටත් වඩා ලස්සනට කෙස් කලබ වැඩුණා. එපමණක් නෙවෙයි. ඇයගේ ශාරීරිය රන්වන් පැහැයට හැරෙන්න පටන් ගත්තා. ඇය මනුස්ස ලෝකෙදිම දිව්‍යාංගනාවක් බවට පරිවර්තන වුණා. ඇය අප්‍රමාණ රූ ඇති තරුණියක් බවට පත් වුණා. ඊට පස්සේ අම්මට කිව්වා අම්මේ මේ බලන්න මගේ ශරීරය ඔක්කොම වෙනස් වෙනවා. මේ බලන්න කියලා අම්මට පෙන්නනකොට අම්මට සතුට දරා ගන්න බැරි වුණා. ඊට පස්සේ මේ තරුණියගේ මේ සිද්ධ වෙච්ච විපර්යාසය පාරේ යන්නේ මිනිසුත් දැක්කා. ඒ මිනිසුත් ඇවිල්ලා බැලුවා අප්‍රමාණ රූ ඇති දිව්‍යාංගනාවක් වගේ දැරියක් ඉන්නවා. කොහොමද මෙහෙම වුනේ කියලා. ඊට පස්සේ මිනිස්සු කතා බහ වෙන්න පටන් ගත්ත මේ සිදුවීම. ඊට පස්සේ මේ සිදුවීම කන වැටෙනකොට ආපහු අර දෙවුරු සාදුකාරයක් දෙන්න පටන් ගත්තා. ඒ වෙලාවෙත් අර සද්ධාතිස්ස රජුගේ ඡත්‍රේන දෙවියා සාදුකාරයක් දුන්නා. ඒ වෙලාවේ සද්ධාතිස්ස රජු ඇහුවා ඔබ නිතර මේ සාදුකාර දෙන්නේ කාවුදිසාද? මාවුදිසාද? නැත රජතුමනි. එහෙනම් අහවල් ගමේ අහවල් දුගී අම්බලමේ ඉන්න මෙන්න මේ නම දරන සුමනා නම් බාලිකාව මෙන්න මේ ආකාරයේ පුදුම සාගත දානයක් අද දුන්නා. මහා කැපකිරීමක් ඇතුව ඒ දානි දුන්නා යන දිවසෙන් ඒ කතා පොත කිව්වා. ඒ නිසා ඇයට ditta ධම්ම වේදිනේ වශයෙන්ම මෙන්න මෙහෙම මහා පුණ්‍ය විපාකයක් ලැබුණා කියලා විස්තර කළා. ඊට සද්ධාතිස්ස රජුරුව තමන්ගේ රාජකීය ඇමතිවරයෙක්ට අඬ ගහලා කිව්වා වහාම ගිහිල්ලා මේ සිදුවීම ඇත්තක්ද කියලා පරීක්ෂා කරලා බලන්න. ඊට පස්සේ රාජකීය ඇමතිවරයා ගිහිල්ලා පරීක්ෂා කරලා බැලුවම ඇත්ත. ඊට පස්සේ සුමනා නම් බාලිකාව අම්මත් එක්කම සද්ධාතිස්ස රජුරුව ගාවට එක්කගෙන ආවා. එකන් ආවම ඇත්තද දැරිය දුව මේ වැඩේ මෙහෙම වුණාද ඇත්තටම මෙහෙම දෙයක් වුණාද කිව්වහම සම්පූර්ණ කතා පොත කිව්වා. සද්ධාතිස්ස රජුරුව බොහෝ සතුටටපත් වුණා. සතුටටපත් වෙලා ඇහුවා දියණිය ඔබ විසින් අනුමෝදන් කරපු මේ පුණ්‍ය ශක්තිය මටත් අනුමෝදන් කරන්න පුළුවන්ද? ඊට පස්සේ මේ දැරිය කිව්වා පුළුවන් රජතුමනි. මං ඊටාම සතුටින් මගේ පුණ්‍ය ශක්තිය ඔබ වහන්සේට අනුමෝදන් කරනවා. ඊට පස්සේ රජුරුවත් මේ පුණ්‍ය ශක්තිය අනුමෝදන් වුණා. එපමණකින් නොනවති රජුරුව මේ සෝමනා නම් බාලිකාව රාජකීය දෝහේත්‍රු කියන තනතුරේ පිළිදෙව. ඒ කියන්නේ රාජකීය දියණියක් කියන. කියන්නේ තමන්ගේ දුවෙක් කියලා නම් කරා. රාජකීය දෝහේත්‍රු තනතුරේ පිළිදවලා ඇයව අර කැඳවාගෙන ඉන්න ගිය රාජකීය ඇමතිවරයාටම සරණ මංගල්‍යකින් පාවල දුන්නා. එපමණකින් නොනැවති ඇයට සහ මවට මහා මහේශාක ජීවිතයක් ගත කරන්න අවශ්‍ය කරන රාජකීය සැප සම්පත් සියල්ලම දුන්නා. ඇයට අවශ්‍ය කරන ආභරණ දැසිදස්සු සියල්ල දුන්නා. ඇයට අවශ්‍ය කරන සියලුම ආකාරයේ පහසුකම් ලබා දුන්නා. ලබා දීලා අර විදිහට රාජකීය අමාත්‍යවරයෙකුගේ බිරිඳක් බවට පත් කරා. ඒ විතරක් නෙවෙයි දැන් අය එක පැත්තකින් රාජකීය දියණියක්, රාජකීය කුමාරියක්, රාජකුමාරිකාවක් දැන්. අර බඩේ බත් නැතුව වැලේ වැල් නැතුව අර අම්බලෙම හිටිය අර කුඩා දැරිය. දැන් අය රාජකීය කුමාරිකාවක් එක පැත්තකින්. අනිත් පැත්තෙන් රාජකීය අමාත්‍යවරයෙකුගේ බිරිඳක්. ඒ වගේම මහා ධන සම්පත් ඇති තැනැත්තියක් දැන්. ඊට පස්සේ අය ඒ දානි ආනිසංසය පණ අපිටම දැක්ක නිසා ඇය අප්‍රමාණ වශයෙන් දන් දීලා අවසානයේ ඇය තුසිත දිව්‍ය ලෝකෙට යනවා. මරණින් පස්සේ දිග කතාවක් මම මේ හකුළු වල කිව්වේ. තුසිත දිව්‍ය රාජ්‍යයට යනවා. මරණින් පස්සේ අප්‍රමාණ දන් දීලා මහේශාක්‍ය දිව්‍ය බවට පත් වෙනවා තුසිතේ. එහෙනම් බලන්න අපිට සැප විඳින්න අවශ්‍ය කරන්නේ ධනයේද ඥානයේද කියලා. දැන් අර තරුණිය එදා ඒ සුමනා නම් බාලිකාව අනේ අපිට පින් කරන්න සල්ලි නෑනේ, අනේ අපි දුප්පත්නේ, අනේ අපි දුප්පත් උනේ රටේ රජුගේ වරදක් නිසා හරි කියලා මොකක් හරි කිය ඔහේ කාලේ කකා හිටියනම් අදටත් ඒ සංසාරේ දුක් විඳින සත්‍යෙක්. එහෙනම් අනිවාර්යයෙන්ම එබඳු මානසිකත්වයක ඉන්න කෙනෙක් සාමාන්‍යයෙන් පවුමයි කරගන්නේ. ඉතින් ඒක නිසා මොකද දේශයෙන් දැවි දැවි ඉන්නේ. දේශයෙන් දැවි දැවි ඉන්න මිනිහා පින් කරගන්නේ නැහැ, පවුමයි කරගන්නේ. ඉතින් අවසානයේ මොකද වෙන්නේ? එහෙනම් ඇයට සතර පායට යන්න වෙන්නේ. නමුත් ඇයගේ ඥානය බලන්න. ඇයට ඥානය පහළ වෙච්ච නිසා ඇය ඥාණයෙන් අන්තිමට තුසිතේ මහේශාක්‍ය දිව්‍ය බවට පත් වුණා. ඒ තරන්නේ සන්තුසිත අපගේ මෙත් මහ බෝසත් මහා දිව්‍ය රාජානන් වහන්සේගේ ඒ දහම් සභාවටත් ඇතුළත් වුණා. ඉතින් එහෙනම් බලන්න ඥානයයි අවශ්‍ය මිනිසුන්ට සැප විඳින්න. ඥානයයි අවශ්‍ය. ඥානය ඇති ඕනම මිනිසෙට පුළුවන් සැප විඳින්න. පින් දහම් බහුලව රැස් කර ගන්න ඕන.
පිනට නිරන්තරයෙන් නැඹුරු වෙන්න ඕන. අඩුම තරමේ හැම නිවසකම තමන්ගේ ගෙදර හැම නිවසකම මිනිස්සුયો බුදුරජාන් වහන්සේ වෙනුවෙන් මල පහනක් පූජා කරන දෝන දිනපතා උදේ හවස. ඊළඟට මේ ශ්‍රී සද්ධර්මයට කන් දෙන්න ඕන. දානමාන ආදී පින්කම් බහුල කරන්න ඕන. එතකොට මොකද වෙන්නේ? ওই සියලුම දුක්ඛිත විපාක ගෙවිලා යනවා. එතකොට සමානන්තර වෙනස් වෙනවා. සමානන්තර අනන්තර කියලා පරිසමපාද දෙකක් ක්‍රියාත්මක වෙනවා. සමානන්තර කියලා කියන්නේ ඉදප්පච්චේතා පරිසමපාදයක්. අනන්තර කියලා කියන්නේ විපාක පරිසමපාදයක්. එහෙනම් කෙනෙක් වර්තමානයේ දස අකුසලෙන් වෙන් වෙලා දානමාන ආදී පින්කම් බහුලව සිද්ධ කරමින් කටයුතු කරනකොට මොකද වෙන්නේ? වර්තමානයේ ඔහුගේ කුසල සමානන්තරයක් නිර්මාණය වෙනවා. ඒ කියන්නේ වර්තමානයේ පිරිසිදුයි. වර්තමානයේ පුණ්‍ය ශක්තියෙන් යුක්තයි. වර්තමානයේ පින්වන්තයි. දැන් මොකද වෙන්නේ? ඊට අදාළ විපාකයක් අරගෙන එනවා අතීතයේ ඉඳලා අනන්තර පච්චය කියන විපාක පරිසමපාදී. වර්තමානයේ යම්සේද ඒ වර්තමානයේ ගැළපෙන ආකාරයේ විපාකයක් අතීතයෙන් රැගෙන එන පරිසමපාදයක් තියෙනවා. ඒක විපාක පරිසමපාදයක්. තවත් එක පැහැදිලි කරමු ඊට ඉස්සෙල්ලා පැහැදිලි කරා. කියන්නේ වර්තමානයේ අතීතයයි එක හා සමාන වෙන මොහොතක් එන්න ඕනේ. වර්තමානයේ යම්කිසි කෙනෙක් පුණ්‍ය කර්මයක නිරත වෙනවා නම් ඒ බඳු පුණ්‍ය කර්මයක් අතීතයේදී සිද්ධ කරලා තියෙනවා නම් දැන් මොකද වෙන්නේ? වර්තමානයේ සිද්ධ කරන පුණ්‍ය කර්මයේ විපාකයේ මතු විපාක පිණිස කර්ම භවයේ තැන්පත් වෙනවා. එතකොට අතීතයෙන් ඊට සමාන කර්ම විපාකයක් රැස් වෙලා තියෙනවා. ඒ කර්ම විපාකයේ වර්තමානයේ රැගෙන එනවා. දැන් ඕක පින සහ පව කියන දෙකටම අදාළයි. පින් කළත් එහෙමයි පව කළත් එහෙමයි. යම්කිසි කෙනෙක්ගේ වර්තමානීය පෞකාර වර්තමානයක් නම් ඒ කියන්නේ යම්කිසි කෙනෙක් අකුසල සමානන්තරයකින් යුක්තව නම් වාසය කරන්නේ. ඔහුගේ සිත අපිරිසිදුයි. ඔහුගේ පැවැත්ම අපිරිසිදුයි. ඔහුගේ චින්තනය අපිරිසිදුයි. ඔහුගේ පැවැත්මත් අපිරිසිදුයි. එහෙමනම් ඔහුගේ පැවැත්ම වර්තමානයේ අපිරිසිදුයි. එහෙනම් සමානන්තරය අපිරිසිදුයි. එහෙනම් ඊට අනුකූල අනන්තරයක් තමයි හැමතිස්සෙම අතීතෙන් ඇදී ඇදී එන්නේ. එහෙනම් වර්තමානයේ දස අකුසලයේ හැසිරෙන කෙනෙක් නම් එහෙනම් අනන්තර වශයෙන් කියන්නේ පුරාණේ විපාක නොදුන් කර්ම විපාක ඔක්කොම ඉන්න අර දස අකුසල විපාක වශයෙන්. තවත් උදාහරණයක් දැන් කෙටියෙන් තව පැහැදිලි කරමු. අපිට වර්තමානයේ හොරකම් කරන කෙනෙක් ඉන්නවා කියලා. වර්තමානයේ හොරකම් කරනවා දැන්. එතකොට අතීතයේත් මේ විදිහටම හොරකම් කරලා තියෙනවා. අතීතේ කරපු හොරකමක සමේ වර්තමානයේ කරපු හොරකම අතර සමාන භාවයක් නිර්මාණය වෙනවා. ඒකයි සමානාන්තර කියන්නේ. සමාන ලක්ෂණ තියෙන්න ඕන. අනවරාග්ග සංසාරෙක ඉඳලා එන්නේ මේ ගමන. ඒ නිසා වර්තමානයේ අපි මේ කරන කියන හැම දෙයකටම සමාන දෙයක් අතීතෙත් සිද්ධ වෙලා තියෙනවා. වර්තමානයේ අපි පින් හෝ පව් හෝ කරනවා නම් ඊට සමාන කාර්යයක් මීට පෙරත් අතීතේ කවදා හෝ දවසක සිද්ධ වෙලා තියෙනවා. එහෙනම් අර අතීත කර්මයයි වර්තමාන කර්මයයි සමාන වෙච්ච ගම වර්තමානයේට අර අතීත විපාක නොදුන් කර්ම විපාක ඇදිලා එනවා. ඒක සමහරවිට පින් වෙන්නත් පුළුවන් පව් වෙන්නත් පුළුවන්. එහෙනම් මිනිස්සු දස අකුසලෙන් වෙන් වෙලා දස කුසලයේ හැසිරෙන දස පුණ්‍යක්‍රියාවල නිරත වෙන පින්වත් මිනිස්සු වුණොත් එහෙනම් සමානන්තරයේ පුණ්‍යවන්තයි කුසල සහගතයි. එහෙනම් අනිවාර්යෙන් මේ ජීවිතේට ඇදී ඇදී එන්නේ ඔක්කොම සැප විපාක. එහෙනම් යමෙක් වර්තමානයේ දස අකුසලයේ යෙදෙමින් පංච දුෂ්චරිතයේ යෙදෙමින් අධර්මයේම හැසිරෙනවා. එහෙනම් එයාගේ වර්තමානයේ අපිරිසිදුයි. වර්තමානයේ අකුසල සහගතයි. එහෙනම් අනිවාර්යයෙන්ම ඔහුට අතීතෙන් විපාක පිණිස පැමිණෙන්නේ ඊට අනුකූල විපාකමයි. එහෙනම් ඔක්කොම ඉන්නේ ජීවිතේ ප්‍රශ්න, කරදර, අගහිඟකම්, සිත්ඇවුල්, ලෙඩ රෝග මෙන්න මේවමයි ජීවිතේ පිරෙන්නේ. එහෙනම් ওই මිනිසුන්ගේ ජීවිතවල ඒව ටික නේද බලන් තියෙන්නේ. ඒ කියන්නේ වර්තමානයේ හැසිරෙන්නේ අධර්මවාදී ආකාරයෙන්. දස අකුසලයේ මේදිනු. බුදුරජාණන් වහන්සේගේ වචනයට බුදුරජාණන් වහන්සේගේ අති උත්තරීතර බුද්ධ වචනයට කන් දෙන්න බැරුණාට අර අඥාන දේශපාලඥ කතාවට කන් දෙනවා. බලන්න. ඒ නිසාමයි දුක් විඳින්නේ. සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ මේ විශ්වයේම ජයගත්ත විශ්වයේ මහා වීර විශ්වයේ අග්‍රමහා ශාස්ත්‍රවර විශ්වයේ තමන් වහන්සේ හා සමාන කෙනෙක් නැති සියලු ඥානයන්ට අග්‍ර සියලු ගුණයන්ට අග්‍ර සියලු බලයන්ට අග්‍ර අසමසම ඥානින් යුක්ත අසමසම ප්‍රඥාවෙන් යුක්ත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ උත්තරීතර බුද්ධ වචනයට කන් දෙන්නේ නැති මිනිස්සු මොලේ කලදක් නැති මෝඩ දේශපාලඥයෙක්ගේ කතාවට කන් දෙනවනේ. ඉතින් ඒකයි දුක් විඳින්නේ. ඉතින් ඒක නිසා වර්තමානයේ අධර්මවාදී ආකාරයෙන් හැසිරෙනවා. වර්තමානයේ දස අකුසලෙන් යුක්ත වාසය කරනවා. ඒ නිසා උන්ගේ ජීවිතවල පිළිලා තියෙන තනිකරම දුක් විපාක. දැන් ඔකට වග කියන්න ඕන වටේ පිටේ ඉන්න මිනිස්සු නෙවෙයි තමන්මයි. ඒ නිසා
මේ ප්‍රශ්න වලින් නිදහස් වෙන්න නම් මිනිස්සුયો දස අකුසලෙන් වළකින්න ඕන. ඉස්සෙල්ලම බණ අහන්න ඕන. බණ අහලා දස අකුසලෙන් වළකින්න ඕන ප්‍රථම කොටම. දස අකුසලෙන් වැළකීච්ච, කාය දුස්චරිතෙන් වැළකීච්ච, වාචී දුස්චරිතෙන් වැළකීච්ච, මනෝ දුස්චරිතෙන් වැළකීච්ච පිරිසුදු ජීවිතයක් ගත කරන්න ඕන. ඒ පිරිසුදු ජීවිතය තුළ දස පුණ්‍ය ක්‍රියා ආදී පින්කම් බහුලව සිද්ධ කරන්න ඕන. එතකොට ආයි ඔළුවේ අමාරුවට කොට්ට මාරු කර කර ඉන්න ඕනේ නැහැ. ඔළුවේ අමාරු හොඳ වෙලා යනවා.